ගාල්ල පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින නංගිල මාලේලාට සකසන ලද ප්‍රශ්න පත්‍ර මාලාවේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න දෙකේ සාකච්ඡාවත් එක්ක තමයි අද අපි එකතු වෙලා ඉන්නේ. එහෙනම් මුලින්ම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ ඔයාලට පළවෙනි ඒ කොටසේ දීලා තියෙන්නේ පහත දැක්වෙන ප්‍රශ්න වලට තිත්තිරි මත පිළිතුරු සපයන්න. ඒ අර්ථේ රෝම ඉලක්කම් 1 පොටෑසියම් ප්ලස් කැල්සියම් 2 ප්ලස් හා ක්ලෝරයිඩ් යන අයන අතුරින් විශාලම අයනිකාරය ඇති ප්‍රභේදය තෝරන්න. මේ විදිහේ ප්‍රභේද කිහිපයක් අපිට අයනිකාර වැඩි වෙන හෝ අඩු වෙන පිළිවෙලට තෝරන්න කියලා කිව්වම මුලින්ම අපි බලන්න ඕන මේ එක් එක් ප්‍රභේදයේ සතුව තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද කියලා. මෙතන නම් මේ ප්‍රභේද තුනම දිහා බලුවම ඔයගොල්ලොන්ට පේනවා හැම ප්‍රභේදයකටම ඉලෙක්ට්‍රෝන 18 බැගින් තියෙනවා. එහෙමනම් මේ විදිහට එකම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙන ප්‍රභේද අපි හඳුන්වනවා සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේද කියලා. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල අයනිකාරය ගැන පුරෝකථනය කරද්දී අපි ඊළඟට සලක බලන්න ඕන කාරණාව තමයි එක ප්‍රභේදයේ පරමාණුක ක්‍රමාංකය. මෙතෙන්දි ගත්තොත් පොටෑසියම් ප්ලස් අයනයේ පරමාණු ක්‍රමාංකය 19යි, කැල්සියම් 2 ප්ලස් වල පරමාණු ක්‍රමාංකය 20ක් සහ ක්ලෝරයිඩ් වල පරමාණු ක්‍රමාංකය 17ක් වෙනවා. සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදවල අයනිකාරය විචලනය වෙන පිළිවෙල ගැන කතා කරද්දී වැඩිම අයනික නැත්තම් විශාලතම අයනිකාරය තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය අඩුම ප්‍රභේදයට. එහෙමනම් ඒ තියරි එකට අනුව නම් මේ දීලා තියෙන අයන තුන අතුරින් අඩුම පරමාණුක ක්‍රමාංකයක් තියෙන ක්ලෝරයිඩ් මයිනස් අයනයට හන්දා මෙතෙන්දී විශාලතම අයනිකාරය තියෙන ප්‍රභේදය බවට පත් වෙන්නේ ක්ලෝරයිඩ් මයිනස් කියන අයනය. එහෙමනම් පළවෙනි ප්‍රශ්නයේ ඒ කොටසේ රෝම ඉලක්කම් 1 සඳහා පිළිතුර ක්ලෝරයිඩ් අයනය. එහෙමනම් අපි දැන් දෙවෙනි කොටසේ එහෙමනම් රෝම ඉලක්කම් 2 කතා කරමු. නයිට්‍රජන් ඔක්සිජන් සහ පොස්පරස් යන මූලද්‍රව්‍ය තුන අතුරින් අඩුම ප්‍රථම අයනීකරණ ශක්තිය ඇත්තේ කුමකටද? එහෙනම් අයනීකරණ ශක්තිය හා සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අපිට මේ අවස්ථාවේදී ලැබෙන්නේ. අයනීකරණ ශක්තිය ගැන කතා කරද්දී අපි දන්නවා ආවර්තයක් ඔස්සේ ඉදිරියට යනකොට අයනීකරණ ශක්තිය අක්වක් ලෙස වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒතොර එක දිගට වැඩි වෙන්නේ නැහැ. කඩින් කඩ අවස්ථා දෙකකදී පහත බැස්මක් එක තමයි වැඩි වෙන්නේ. ඒ නිසා අපි එකට අක්වක් ලෙස විචලනය වෙනවා කියලා කියනවා. ඒ වගේම කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට එන විට ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියලාත් අපි දන්නවා. මේ ඔයගොල්ලන්ට දැන් පේන්නේ ප්‍රථම අයනීකරණ ශක්තියට අදාළව මම දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය ටික අරගෙන අඳිනලාද ප්‍රස්ථාරයේ අපිට MCQ එකක් කරද්දී අක්ෂනම් කළ ප්‍රස්ථාරය අඳින්න ඕනේ නැහැ. MCQ ස්ට්‍රක්චර්ඩ් එකේ උත්තරේ සොයාගනිද්දී. ඒ නිසා මේ අවස්ථාවේ මම අක්ෂනම් කිරීමක් සිද්ධ කරේ නැහැ. නිකම් ප්‍රස්ථාර කොටස දල වශයෙන් ඇඳා අපිට එතකොට අවබෝධය ලබා ගන්න පුළුවන්. මෙතන දීලා තියෙන නයිට්‍රජන් ඔක්සිජන් සහ පොස්පරස් කියන මූලද්‍රව්‍ය තුනනේ. නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන දෙන්නම ඉන්නේ දෙවන ආවර්තයේ. ඒ දෙන්න දිහා බලුවම නම් අපිට පේනවා මේ දෙන්න අතුරින් වැඩිම අයනීකරණ ශක්තිය හිමි වෙලා තියෙන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයට. එහෙනම් නයිට්‍රජන් ඔක්සිජන් දෙකෙන් වැඩියෙන් අයනීකරණ ශක්තිය තියෙන ප්‍රථම අයනීකරණ ශක්තිය නයිට්‍රජන්ට. දැන් ඊළඟට අපිට කල්පනා කරන්න තියෙන්නේ නයිට්‍රජන් සහ පොස්පරස් කියන දෙන්න ගැන සලකලා බැලුවොත් ඒ දෙන්නගෙන් වැඩිම අයනීකරණ ශක්තිය වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ මොන මූලද්‍රව්‍යයටද කියලා. අපි දන්නවනේ නයිට්‍රජන් සහ පොස්පරස් කියන දෙන්නමයි තියෙන්නේ 15 වෙනි කාණ්ඩයට. ඒතර කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට එනකොට ප්‍රථම අයනීකරණ ශක්තියෙහි අඩුවීමක් සිද්ධ වෙන හින්දා එමනම් ඒ ප්‍රභේද දෙක සලකා බැලුවත් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි කෙනා බවට පත් වෙන්නේ නයිට්‍රජන්. එහෙමනම් සමස්තයක් වශයෙන් නයිට්‍රජන් ඔක්සිජන් පොස්පරස් කියන තුන් දෙනා ගත්තොත් මේ තුන් දෙනාගෙන්ම වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයට. එහෙමනම් දෙවෙනි කොටසට පිළිතුර නයිට්‍රජන්. එහෙමනම් දැන් අපි රෝම ඉලක්කම් 3ට යමු. සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆයිඩ් සහ සල්ෆේට් යන අයන අතුරින් වැඩිම SO බන්ධන දිග ඇත්තේ කුමකටද? එහෙමනම් බන්ධන දිග ගැන අපි මේ අහන ප්‍රශ්නේදී අපි මුලින්ම කරගන්න ඕන මේ ව්‍යුහ තුනට නැත්නම් මේ ප්‍රභේද තුනට අදාළව ලුයිස් තිත්තිරි ව්‍යුහ ටික ඇඳ ගන්න ඕන. දැන් ඔයගොල්ලන්ට පේනවා මම ඇඳලා තියෙන ලුයිස් තිත්තිරි ව්‍යුහ තුන. මේ තුන ගත්තොත් සල්ෆර් ඩයොක්සයිඩ් වල තියෙන ෆයි බන්ධන දෙකක් විතරයි. අපි දන්නවනේ බන්ධන දිග ගැන කතා කරනකොට ඒක බන්ධනයට වඩා ද්විත්ව බන්ධනය දිගින් අඩුයි. ද්විත්ව බන්ධනයට වඩා ත්‍රිත්ව බන්ධනය දිගින් අඩුයි. දැන් පළවෙනි SO2 නැත්නම් සල්ෆර් ඩයොක්සයිඩ් වල තියෙන ෆයි බන්ධන දෙකක් විතරයි. නමුත් සල්ෆයිඩ් සහ සල්ෆේට් කියන අයන ගත්තොත් ඒ දෙකේම ද්විත්ව බන්ධන වලට අමතරව ඒක බන්ධනක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රභේද තුන ගත්තොත් ෆයි බන්ධන දෙකක් පමණක් තියෙන හින්දා සල්ෆර් ඩයොක්සයිඩ් වල තමයි අඩුම බන්ධන දිගක් තියෙන්නේ. එහෙමනම් අපිට සල්ෆර් ඩයොක්සයිඩ් කියන එක පිළිතුරට එන්නේ නැහැ කියලා
අයින් කරගන්න පුළුවන්. එමනම් සල්ෆයිඩ් සහ සල්ෆේට් කියන දෙන්න සලකලා බැලුවොත් මේ දෙන්නගේම ෆයි බන්ධන සහ සිග්මා බන්ධන බැගින් තියෙනවා. ඒතර සිග්මා බන්ධන සහ ෆයි බන්ධන දෙකම තියෙන හින්දා අපිට මෙතෙන්දී පොඩි දැනුමක් අවශ්‍ය වෙනවා මොකේද SO බන්ධන දිග වැඩිම එක කියලා සොයා ගැනීමට. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆයිඩ් සහ සල්ෆේට් කියන ප්‍රභේද දෙක අතරින් වැඩිම SO බන්ධන දිග හොයාගන්නේ මෙන්න මේ පිළිවෙලට. අපි මුලින් සල්ෆයිඩ් කියන අයනය ගැන සලකලා බලමුකෝ. සල්ෆයිඩ් අයනය ගත්තොත් ඒකේ එක ෆයි බන්ධනයක් තමයි තියෙන්නේ. ඒ තියෙන එක ෆයි බන්ධනය තමයි SO තුනක් අතර විස්ථානගත වෙන්නේ. එතකොට සමස්තයක් වශයෙන් සල්ෆයිඩ් වල තියෙන එක බන්ධන එක SO බන්ධනයක දිග ගත්තොත් ඒකට බලපානවා සිග්මා බන්ධනයක් වගේම ෆයි බන්ධනයෙන් තුනෙන් එකක්. මොකද ඒ තියෙන ෆයි බන්ධනයට අවස්ථා තුනකදී ඔය තැන් තුනටම විස්ථානගත වෙන්න පුළුවන්. ඒ නිසා තමයි එක SO බන්ධනයක් කෙරෙහි සිග්මා බන්ධනය වගේම ෆයි බන්ධනයෙන් තුනෙන් එකක් බලපාන්නේ. නමුත් සල්ෆේට් කියන අයනය සලකා බැලුවොත් සල්ෆේට් අයනයේ එක SO බන්ධනයක් සැලකුවොත් එහෙම මෙතන ෆයි බන්ධන දෙකක් තියෙන හන්දා ඒ ෆයි බන්ධන දෙකට ස්ථාන හතරකට විචලනය වීමේ හැකියාව තියෙනවා. එතකොට සල්ෆේට් වල එක SO බන්ධනයක් ගැන සැලකුවොත් ඒ එක SO බන්ධනයේ දිග කෙරෙහි සිග්මා බන්ධනය වගේම ෆයි බන්ධන දෙකෙන් හතරෙන් පංගුවක් බලපානවා. එතකොට මම මේ ලියලා තියෙන පොඩි ගණනයක් නැත්නම් පොඩි සුළු කිරීමක් වගේ දෙයක් මම ලියලා ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒතර ෆයි බන්ධනයෙන් 3න් 1යි ෆයි බන්ධනයෙන් 2න් 4යි ගත්තොත් 3න් 1 කියන එක දෙකෙන් එකට වඩා කුඩා වෙන හින්දා සමස්තයක් විදිහට ගත්තොත් සල්ෆයිඩ් වල ෆයි බන්ධන ලක්ෂණ අඩුයි. අපි දන්නවනේ ෆයි බන්ධන ලක්ෂණ අඩුයි කියන්නේ ෆයි බන්ධනය තමයි ද්විත්ව බන්ධනයට හේතු වෙන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් සල්ෆේට් වල ෆයි බන්ධන ලක්ෂණ වැඩි වෙනවා. එහෙමනම් සමස්තයක් වශයෙන් මේ සල්ෆයිඩ් සහ සල්ෆේට් කියන අයන දෙක සලකලා බැලුවොත් ෆයි බන්ධන ලක්ෂණ අඩු සල්ෆයිඩ් වල තමයි බන්ධන දිග වැඩි වෙන්නේ. ෆයි බන්ධන ලක්ෂණ වැඩි සල්ෆේට් වල තමයි බන්ධන දිග අඩු වෙන්නේ. එහෙමනම් අපෙන් ප්‍රශ්න දිහාන්නේ SO බන්ධන දිග වැඩිම කෙනා කවුද කියලානේ. එහෙනම් SO බන්ධන දිග වැඩිම කෙනා බවට පත් වෙන්නේ සල්ෆයිඩ් අයනය. SO3 2- කියන සල්ෆයිඩ් අයනය. එහෙමනම් තුන්වෙනි කොටස සඳහා පිළිතුර වෙන්නේ සල්ෆයිඩ් අයනය. එහෙමනම් අපි රෝම ඉලක්කම් 4ට යමු. රෝම ඉලක්කම් 4ෙන් අහන්නේ ආන්තරික මූලද්‍රව්‍ය අතුරින් අඩුම ද්‍රවාංකයේ ඇති මූලද්‍රව්‍ය කුමක්ද කියලා. දැන් අපි කලින් කතා කර තුනම අපිට දැනුම තියෙනවා නම් පුරෝකථනය කරලා ගන්න පුළුවන්, කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ දැන් මම කතා කරන්න යන ඔය ආන්තරික මූලද්‍රව්‍ය අතුරින් අඩුම ද්‍රවාංකය, සමහර වෙලාවට වැඩිම ද්‍රවාංකය, අඩුම තාපාංකය, ඔන්න ওই වගේ ප්‍රශ්න අහනවනේ අපෙන් සමහර වෙලාවට. ওই වගේ දෙයක් ඇහුවොත් ඉන්නම් අපිට එක එල්ලේ සමහර වෙලාවට පුරෝකථනය කරන්න බෑ. මොකද සමහර තැන් තියෙනවා සුළු අපගමනය වීම සිදුවන ස්ථාන. ඒ නිසා මෙන්න මේ විෂය කාරණා ටික ඔයගොල්ලන්ට පාඩම් කරගත්තොත් ওই විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් මම හිතනවා පිළිතුරු සපයන්න ලේසියි කියලා. 3D ගොනුවේ මූලද්‍රව්‍ය අතුරින් ද්‍රවාංකය සහ තාපාංකය අඩුම කෙනා සිංක් කියන මූලද්‍රව්‍ය. නිරන්තරයෙන් ප්‍රශ්න පත්‍රවලදී අපිට හමු වෙන ප්‍රශ්නයක් හින්දා පාඩම් කරගත්ත කියලා අපතේ යන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න සමස්ත 3D ගොනුවේ මූලද්‍රව්‍ය අතුරින් ගත්තොත් ද්‍රවාංකය සහ තාපාංකය අඩුම කෙනා කවුද? සිංක් කියන මූලද්‍රව්‍ය. නමුත් ආන්තරික මූලද්‍රව්‍ය අතුරින් අපි දන්නවනේ ආන්තරික මූලද්‍රව්‍ය කියන්නේ මොනවද? 3D ගොනුවේ මූලද්‍රව්‍ය අතුරින් මූලද්‍රව්‍ය කිහිපයකට විතරයි අපි ආන්තරික මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එහෙමනම් ඒ කිහිපයක් වෙච්ච ආන්තරික මූලද්‍රව්‍ය ටික අතුරින් නම් ද්‍රවාංකය අඩුම කෙනා කවුද? කොපර් කියන මූලද්‍රව්‍ය. තාපාංකය අඩුම කෙනා කවුද? මැංගනීස් කියන මූලද්‍රව්‍ය. එහෙමනම් ඔන්න ওই කාරණා ටික පාඩම් කරගත්තොත් මම හිතනවා ඉදිරියට එන ප්‍රශ්න පත්‍රවලදී ওই වගේ දෙයක් දැක්කොත් අපිට පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන්. එහෙමනම් හතරවෙනි කොටස සඳහා පිළිතුර වෙන්නේ මොකක්ද? අපෙන් ප්‍රශ්නේදී අහන්නේ ආන්තරික මූලද්‍රව්‍ය අතුරින් අඩුම ද්‍රවාංකයනේ. අඩුම ද්‍රවාංකය සහිත එක්කෙනා කවුද? කොපර් කියන මූලද්‍රව්‍ය. එහෙනම් අපි රෝම ඉලක්කම් 5ට දැන් යමු. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් යන සංයෝග තුන අතුරින් වියෝජන උෂ්ණත්වය වැඩිම සංයෝගය ගැන තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා සාමාන්‍ය සංයෝගයක වියෝජන උෂ්ණත්වය වැඩි වෙන්නේ ඒ සංයෝගයේ සතුව අයනික ගුණ වැඩි නම්. අපි දන්නවා අයනික ගුණ කෙරෙහි කැටායනයක් මේ යම් කිසි සංයෝගයක තියෙන කැටායනය වගේම ඇනායනයත් බලපානවා. කැටායනය මගින් සිදු කරන බලපෑම අපි ද්‍රවීකරණ බලය විදියටත්, ඇනායනය මගින් සිදු කරන බලපෑම
ද්‍රවණශීලතාවය විදියටත් තමයි හඳුන්වන්නේ. දැන් මෙතන දීලා තියෙන අපිට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝග තුනනේ. මේ සංයෝග තුන සලකලා බැලුවොත් සංයෝග තුනේම ඔයාලට පේනවා ඇනායනයේ විදියට ක්‍රියා කරන්නේ කවුද? හයිඩ්‍රොක්සිල් කියන අයනය. එහෙමනම් මෙම සංයෝග තුන ගත්තොත් කැටායනයේ ද්‍රවීකරණ බලය හේතුවෙන් තමයි මේ සංයෝග තුනෙහි අයනික ගුණ එකිනෙකට වෙනස් වන්නේ. අපි දන්නවා කැටායනය ප්‍රමාණයෙන් කුඩා වෙලා ආරෝපණය විශාල වුණොත් තමයි ද්‍රවීකරණ බලය වැඩි වෙන්නේ. ප්‍රමාණයෙන් කුඩා වෙලා කැටායනයේ ආරෝපණය වැඩි වුණොත් අපි කියනවා ද්‍රවීකරණ බලය වැඩි. අපි දන්නවා ද්‍රවීකරණ බලය කැටායනයේ වැඩි නම් එම කැටායනයේ සතු අයනික ලක්ෂණ අඩුයි. මේ ප්‍රභේද තුන අතුරින් ගත්තොත් බේරියම් කියන කෙනාගේ තියෙන්නේ විශාලතම අරය තියෙන්නේ මෙන්න මේ නැත්තම් ප්‍රමාණයෙන් විශාලම කෙනා කවුද? බේරියම්. මොකද මැග්නීසියම් සහ ඇලුමිනියම් කියන දෙන්නම ඉන්නේ තුන්වෙනි ආවර්තයේ, බේරියම් කියලා ඉන්නේ ඊට පහළ ආවර්තයක ඉන්න කෙනෙක්. අපි දන්නවා ආවර්තයක් වැඩි වෙනවා කියන්නේ ශක්ති මට්ටමක් වැඩි වෙනවානේ. ශක්ති මට්ටමක් වැඩි වෙනවා කියන්නේ ඒ පරමාණුව ප්‍රමාණයෙන් විශාල වෙනවා. එහෙමනම් මෙතන තියෙන මැග්නීසියම් 2+, බේරියම් 2+ සහ ඇලුමිනියම් 3+ කියන තුන් දෙනා ගත්තොත් මේ තුන් දෙනා අතුරින් ප්‍රමාණයෙන් විශාලම කෙනා කවුද? බේරියම් 2+ කියන අයනය. එහෙමනම් ප්‍රමාණයෙන් විශාල වෙන තරමට අපි කියවන්නේ අයනික ලක්ෂණ අඩු වෙනවා කියලා. එහෙනම් අයනික ලක්ෂණ අඩු වෙන්නේ කාගේද? ප්‍රමාණයෙන් විශාල වෙන තරමට අයනික ලක්ෂණ අඩු වෙනවා. එහෙනම් අයනික ලක්ෂණ අඩු වෙන කෙනා කවුද? මේ ප්‍රභේද තුන අතුරින් ගත්තොත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල තමයි. මෙතෙන්දි දීලා තියෙන මේ ප්‍රභේද තුන ගැන හිතුවොත් මැග්නීසියම්, බේරියම් සහ ඇලුමිනියම් කියන අණු තුන ගත්තොත් අණු තුنين විශාලම අයනය තමයි බේරියම් කියන අයනය. අපි දන්නවා අයනය විශාල වුණොත් එහෙම ඒ අයනය සතු ද්‍රවීකරණ බලය අඩු වෙනවා. ද්‍රවීකරණ බලය අඩුයි කියන්නේ අයනික ලක්ෂණ වැඩි. එහෙමනම් මේ ප්‍රභේද තුන ගත්තොත් අයනික ලක්ෂණ වැඩිම සංයෝගය තමයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙමනම් අයනික ලක්ෂණ වැඩිම කෙනා සතුව තමයි වැඩිම වියෝජන උෂ්ණත්වය තියෙන්නේ පිළිතුර වෙන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. පළවෙනි ප්‍රශ්නේ කොටසේ අවසාන ප්‍රශ්නය විදිහට දීලා තියෙන්නේ මේ හා සම්බන්ධ ප්‍රශ්නයක්. සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් ඔක්සයිඩ් යන සංයෝග තුන අතරින් ද්‍රවාංකය වැඩිම සංයෝගය කුමක්ද? එතෙන්දිත් අර කලින් කතා කරා වගේම ඇනායනය සහ කැටායනයේ මේ ද්‍රවීකරණ බලය සහ ද්‍රවණශීලතාවය හා සම්බන්ධ තියරි එකමයි ඒ ප්‍රශ්නේ දිස්සලකා බලන්න ඕන. කලින් විදිහටම හිතලා බැලුවොත් එතනත් පිළිතුර එන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන එක. එහෙනම් දැන් අපි සාකච්ඡා පටන් ගමු පළවෙනි ප්‍රශ්නයේ B කොටස. B කොටස හිමි වෙලා තියෙන ලුයිස් තිත්තිරි ව්‍යුහ හා සම්බන්ධ ප්‍රශ්නයක්. අපි දන්නවා ලුයිස් ව්‍යුහයක් අඳිද්දී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. මුලින්ම මධ්‍ය පරමාණු තෝරගන්න ඕන. ඊට පස්සේ සැකිල්ලේ තියෙන පර්යන්ත පරමාණු ටික ඒ විදිහටම සැකිල්ලේ නිර්මාණය කරගන්න ඕන. ඊට පස්සේ දෙවන ආවර්තය වගත්තොත් ඉන්නම් ඒගොල්ලෝ අෂ්ටකය සම්පූර්ණ කරන හින්දා අෂ්ටක නීතියට අනුව නිදහස් ඉලෙක්ට්‍රෝන සහ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වශයෙන් තැබීමෙන් තමයි අපි ලුයිස් ව්‍යුහයක් සාමාන්‍යයෙන් ඇඳීම සිද්ධ කරන්නේ. නමුත් මේ වෙද්දී උසස් පෙළ ලියන නංගිල මණ්ඩල විදියට අපි හැම ඔයාලට මම හිතනවා ලුයිස් ව්‍යුහ අඳිනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද අපි කරන හැම ප්‍රශ්න පත්‍රයකම ඒ විදිහේ ප්‍රශ්නයක් එන නිසා බොහොම සරල කොටසක් තමයි ලුයිස් තිත්තිරි ව්‍යුහ අඳින ප්‍රශ්නය. ඒ නිසා පහසුවෙන්ම ලකුණු ටික ගන්න පුළුවන්. කටු වැඩ කොලයක් උපයෝගී කරගෙන මුලින්ම තමන්ට නුහුරුයි වගේ දැනුණොත් කටු වැඩ කොලේ හදලා ප්‍රශ්න පත්‍රයට නිවැරදි හරියක ගන්න. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ දී ඇති සැකිල්ලට අදාළව වඩාත් පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න. ඒතකොට වඩාත් පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න කොහොම අපි නිරන්තරයෙන් අඳින්න ඕන වඩාත් ස්ථායි ලුයිස් ව්‍යුහය. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ B කොටසේ පළවෙනි එකට පිළිතුර තමයි ඔය මගේ සටහනේ නිල් පාටින් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයෙන් දීලා තියෙන්නේ මෙම අණුව සඳහා වඩාත්ම දෙවෙනි ප්‍රශ්නයෙන් දීලා තියෙන්නේ මෙම අණුව සඳහා පැවතිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් ඉදිරිපත් කරන්න. ඒතකොට සංප්‍රයුක්ත ව්‍යුහ ගත්තොත් සමහර සංප්‍රයුක්ත ව්‍යුහ තියෙනවා ඒවා අපි ස්ථායි ලුයිස් ව්‍යුහ කියලා හඳුන්වනවා. සමහර ඒවා තියෙනවා අස්ථායි කියලා. ඒතකොට ප්‍රශ්නේ සමහර වෙලාවට දීලා තියෙනවා එක්ක නිකම්ම සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියලා දෙනවා. එහෙම නැත්නම් සංප්‍රයුක්ත ව්‍යුහ කිහිපයක් ඇඳ ඒවායේ ස්ථායිතාවය පුරෝකතනය කරන්න කියලා සමහර අවස්ථාවලදී ප්‍රශ්නේ දෙනවා. නිවැරදිව ප්‍රශ්න කියවලා ස්ථායි බව පුරෝකතනය කරලා හේතු දක්වන්න කිව්වොත් අනිවාර්යයෙන්ම අපි හේතුවක් දක්වන්න ඕන. මොකද ඒකටත් යම්කිසි ලකුණු ගාණක් හිමි වෙන හින්දා. එතකොට ඒක නොලිය ඉඳියොත් නිකන් අපරාධ අපි දන්න දේෙන් අපි ලකුණ උපය ගන්න බැරි වෙනවා. එහෙමනම් මෙතෙන්දි මම ওই කොළ පාටින් දක්වලා තියෙන්නේ අඳින්න පුළුවන් ලුයිස් ව්‍යුහ තුනක්. ඒ අතරින් පළවෙනියට බැඳපු එක තමයි වඩාත්ම
ටයි ලුයිස් ව්‍යුහය වෙන්නේ. ඒකට හේතුව තමයි විද්‍යුත් ඍණතාවයෙන් වැඩි ඔක්සිජන් පරමාණුව මත තමයි පළවෙනි සංප්‍රයුක්ත ව්‍යුහයේ ඍණාරෝපණය තියෙන්නේ. මම අවසානයේට ඇඳ මේ සංප්‍රයුක්ත ව්‍යුහය ගත්තොත් ඒක තමයි වඩාත්ම අස්ථායි ව්‍යුහය වෙන්නේ. හේතුව තමයි වඩාත් විද්‍යුත් ධන. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් අඩු කාබන් මත ඍණාරෝපණයක් පැවතීම තමයි ඒකට හේතුව වෙන්නේ. එහෙමනම් අපි ප්‍රශ්නේ ඊළඟ කොටසට යමු දැන්. B කොටසේ රෝම ඉලක්කම් 2 ප්‍රශ්නේ දීලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දෙනවනේ සැකිල්ලක් දුන්නම සැකිල්ල අංකණය කිරීමක් කරනවා. අංකණය කරලා ඉවරලා බොහොම සරලයි. ඒවා එක එක පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය, හැඩය, මුහුම්කරණය සහ ඔක්සිකරණ අංකය කියන දේවල් පහසුම පහසු දේවල් ටිකක් තමයි ඔයගොල්ලොන්ගෙන් අහන්නේ. එහෙමනම් මේ ප්‍රශ්නේත් ඒ විදියම තමයි C1, C2, C3, C4 ආදී වශයෙන් පරමාණු ටික අංකණය කරලා තියෙනවා. මේ වගේ ප්‍රශ්නේදී ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන. අංකණය දෙස අපි නිවැරදිව බලන්න ඕන. සමහර වෙලාවට අපි මේ ලුයිස් ව්‍යුහෙත් නිවැරදි වඳිනවා. මේ හැමදේමත් දානවා. නමුත් අර අංකණය දැන් C1 කියන එක වෙනුවට C2 දැකලා ඒකට අදාළ ටික ලියුවොත් එහෙම එතකොට මුළු ප්‍රශ්නෙම වැරදෙනවා. ඒ නිසා පහසුවෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් හන්දා හොඳට ලුයිස් ව්‍යුහේ අංකණය දිහාවට බලලා මේ විදියට ඒ ටික හඳුනා ගන්න ඕන. අපි දන්නවනේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති කිහිපයක් තියෙනවා නේද? රේඛීය, තලීය ත්‍රිකෝණාකාර, චතුස්තලාකාර, අෂ්ටතලීය ආදී වශයෙන් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති කිහිපයක් තියෙනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගන්නකොට අපි සලකා බලන්නේ මොනව පිළිබඳවද? විකර්ෂණ ඒකක පිළිබඳ. අපි සිග්මා බන්ධනයක් සහ යුග්ම ඉලෙක්ට්‍රෝන යුගලක් තමයි විකර්ෂණ ඒකකයක් කියලා හඳුන්වන්නේ. ෆයි බන්ධන විකර්ෂණ ඒකක ගණයට අයිති වෙන්නේ නැහැ. එහෙමනම් දීලා තියෙන පරමාණු වටා තියෙන සිග්මා බන්ධන සංඛ්‍යාවෙත් යුග්ම ඉලෙක්ට්‍රෝන යුගල සංඛ්‍යාවෙත් එකතුවට තමයි අපි කියන්නේ විකර්ෂණ ඒකක සංඛ්‍යාව කියලා. එතකොට විකර්ෂණ ඒකක 2යි නම් අපි කියනවා රේඛීය ජ්‍යාමිතියක්. විකර්ෂණ ඒකක 3යි නම් තලීය ත්‍රිකෝණාකාර. විකර්ෂණ ඒකක 4ක් නම් චතුස්තලීය. විකර්ෂණ ඒකක 5ක් තියෙනවා නම් අපි කියනවා ත්‍රියානිත ද්විපිරමීඩ සහ විකර්ෂණ ඒකක 6ක් තියෙනවා නම් අපි කියනවා අෂ්ටජලීය ජ්‍යාමිතියක් සහිතයි කියලා. එහෙමනම් අන්න ඒ විදිහට අපිට ස්ථායීම ලුයිස් ව්‍යුහය දිහා බලාගෙන මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන් බොහොමත්ම පහසුවෙන්. එහෙමනම් C1 කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ගත්තොත් විකර්ෂණ ඒකක 3ක් තියෙන හින්දා එයා තලීය ත්‍රිකෝණාකාරයි. එතන විකර්ෂණ ඒකක 3ම තියෙන සිග්මා බන්ධන වලින් හින්දා හැඩයත් තලීය ත්‍රිකෝණාකාරයි. අපි දන්නවා තලීය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියට අදාළ වූ මුහුම්කරණය sp2. ඔක්සිකරණාංකය ගත්තොත් අපි දන්නවා කාබන් වල විද්‍යුත් ඍණතාවය වැඩි හින්දා හයිඩ්‍රජන් කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන කාබන් දිහාවට තමයි වැඩියෙන් ඇදෙන්නේ. ඒ නිසා කාබන් මත ඍණ 2ක ඔක්සිකරණාංකයක් තමයි පැවරෙන්නේ. ඊපස්සේ C2 කියන කෙනා ගත්තොත් C2 වටාත් C1 ගේ වගේම ඉලෙක්ට්‍රෝන විකර්ෂණ ඒකක 3යි තියෙන්නේ. ඒ නිසා තලීය ත්‍රිකෝණාකාර. විකර්ෂණ ඒකක 3ම තියෙන්නේ සිග්මා බන්ධන වශයෙන් නිසා හැඩයත් තලීය ත්‍රිකෝණාකාර. ඒතර තලීය ත්‍රිකෝණාකාර නිසා මුහුම්කරණය sp2. වටේ තියෙන්නේ එක පැත්තකින් කාබන්නේ. ඒතර කාබන් අතර පරමාණු දෙකම සමාන නිසා එතනින් ඔක්සිකරණ අංකයක් පැවරෙන්නේ නැහැ. කාබන් හයිඩ්‍රජන් බන්ධනයේ සැලකුවොත් හයිඩ්‍රජන්ට සාපේක්ෂව කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි නිසා ඍණ එකක ඔක්සිකරණ අංකයක් පැවරෙනවා. කාබන් නයිට්‍රජන් සැලකුවොත් කාබන්ට සාපේක්ෂව නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි නිසා එතනදී කාබන්ට ධන එකක ඔක්සිකරණ අංකයක් පැවරෙනවා. එහෙමනම් ඍණ 1යි ධන 1යි කියන ඔක්සිකරණ අංක දෙකේ සමස්තය වශයෙන් එහෙනම් ඔක්සිකරණ අංකය C2 වල බිඳුවක් විදියට තමයි අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. ඊට පස්සේ N3 කියන පරමාණුව ගත්තොත් ඒ වටාත් ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ ඒකක 3යි තියෙන්නේ. නමුත් විකර්ෂණ ඒකක 3ක් තියෙද්දි අපි තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතියක් තියෙනවා කිව්වට විකර්ෂණ ඒකක 3ම තියෙන්නේ තෙන්දි සිග්මා බන්ධන වශයෙන් නෙමෙයි. එක විකර්ෂණ ඒකකයක් තියෙන්නේ යුග්ම ඉලෙක්ට්‍රෝන යුගලක් ලෙස. ඒ නිසා ඒ වටා හැඩය අපි කියනවා කෝණික හැඩයක් තියෙන්නේ. විකර්ෂණ ඒකක 3ක් නිසා කලින් විදියට මුහුම්කරණය sp2. අපි ඔක්සිකරණාංකය බැලුවොත් එහෙම කාබන් නයිට්‍රජන් දෙකෙන් බැලුවොත් නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය කාබන්ට සාපේක්ෂව වැඩි නිසා නයිට්‍රජන් වටා බන්ධන 3ක් තියෙන හන්ද නයිට්‍රජන්ට ඍණ 3ක ඔක්සිකරණාංකයක් තමයි පැවරෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන C4 කියන පරමාණුව ගැන සැලකුවොත් එහෙම C4 වට විකර්ෂණ එකක දෙකක් තියෙනවා. විකර්ෂණ එකක දෙක නිසා අපි රේඛීය ජ්‍යාමිතියක් තියෙනවායි කියනවා. විකර්ෂණ එකක දෙකම තියෙන්නේ සිග්මා බන්ධන වශයෙන් නිසා එතෙන්දිත් හැඩය රේඛීයයි. ඒතොර රේඛීය හැඩයට අදාළ මුහුම්කරණය අපි sp කියලා හඳුන්වන්නේ. ඔක්සිකරණාංකය ගැන කතා කරොත් කාබන් ඔක්සිජන් බන්ධනය ගත්තොත් ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාවය කාබන්ට සාපේක්ෂව ඍණ ගතිය වැඩි නිසා එතනින් කාබන් මත ධන දෙකක ඔක්සිකරණාංකයක් පැවරෙනවා. අනිත් පැත්තෙන් කාබන් නයිට්‍රජන් දෙන්න සැලකුවොත්
එතනත් නයිට්‍රජන්ගේ විද්‍යුත්තුනිතාවය කාබන්ට සාපේක්ෂව වැඩි නිසා එතනිනුත් ඍණ 2ක ආරෝපණයක් කාබන්ට පැවරෙනවා. එහෙනම් සමස්තයක් ලෙස C4 කියන පරමාණුවට ධන 4ක ඔක්සිකරණ අංකයක් තමයි හිමි වෙන්නේ. එහෙමනම් අපි දැන් කතා කරේ පළවෙනි ප්‍රශ්නේ B පාර්ට් එකේ රෝම ඉලක්කම් 3. මම ඊළඟ කොටසට අපි යමු. ඊළඟ කොටසෙන් දීලා තියෙන්නේ ඒ ලුයිස් ව්‍යුහයට අදාළව කෝණයන් සහිතව කියන්නේ හැඩය නිරූපණය වෙන පරිදි අඳින්න කියලා දීලා තියෙන්නේ. මම හැඩය නිරූපණය වෙන පරිදි අඳින්න කිව්වම අපි දන්නවනේ sp2 මුහුම්කරණයේ යටතේ තලීය ත්‍රිකෝණාකාර හැඩයම තියෙනවා නම් මධ්‍ය පරමාණු වටා අංශක 120ක කෝණ වලින් ආනතව තමයි පරමාණු පිහිටන්නේ. ඒ වගේම තලීය ත්‍රිකෝණාකාර ජ්‍යාමිතිය වුණත් අපි හිතමු මේ හැඩය කෝණිකයි නම් ඒ කියන්නේ එක විකර්ෂණ ඒකකයක් තියෙන්නේ මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ලෙස නම් ඒ මධ්‍ය පරමාණු වටා කෝණය අංශක 118ක්. ඒකට හේතුව තමයි බන්ධන අතර තියෙන විකර්ෂණයට සාපේක්ෂව බන්ධන සහ වියුග්ම ඉලෙක්ට්‍රෝන අතර තියෙන විකර්ෂණය වැඩි වෙන හන්ද තමයි එතෙන්දි කෝණය අඩු වෙන්නේ. අපි දන්නවා රේඛීය ජ්‍යාමිතියට අදාළව කෝණය අංශක 180යි. ඒ නිසා අපි හැඩය නිරූපණය වෙනස අඳින්න කිව්වහම අනිවාර්යයෙන්ම හැඩය විතරක් නිරූපණය කළා මදි එක් එක් මධ්‍ය පරමාණු වටා කෝණය අංශක ගාන විදියට ඉදිරිපත් කරන්න ඕන. ඊළඟ ප්‍රශ්න කොටස රෝම ඉලක්කම් 5ේදී දීලා තියෙන බන්ධන හැදිලා තියෙන මුහුම් කාක්ෂික මොනවද කියලා සඳහන් කරන්න තියෙන බොහොමත්ම සරලයි. අර වගුව හරියට පුරවගත්ත නම් අපිට ඒක දිහා බලාගෙන මේකට උත්තර ලියන්න හැකි කිසිම දෙයක් හොයන්න බලන්න දෙයක් නැහැ. ඒ නිසා C1 පළවෙනි එක දීලා තියෙන්නේ C1 පරමාණුව සහ හයිඩ්‍රජන් අතර. අපි දන්නවා C1 sp2 මුහුම් කාක්ෂිකයක්. හයිඩ්‍රජන්ට මුහුම් කාක්ෂිකයක් නැහැ. යාට තියෙන 1s පරමාණුක කාක්ෂිකයක්. දෙවෙනි එක C1 සහ C2. C1ට ආයම sp2 C2ටත් sp2 ඒවා ලේසි දේවල්. තුන්වෙනි එක C2 සහ N3 C2ට sp2 තියෙන්නේ මුහුම් කාක්ෂිකය N3ටත් sp2 මුහුම් කාක්ෂිකය. හතරවෙනි එක N3 සහ C4 N3ට තියෙන්නේ sp2 මුහුම් කාක්ෂිකය. නමුත් C4ට තියෙන්නේ අපි දැක්කනේ රේඛීය ජ්‍යාමිතිය තිබ්බ හින්දා එතෙන්දී sp කියන මුහුම්කරණය තමයි C4ට තිබ්බේ. අවසාන එක දීලා තියෙන C4 සහ O5 අතර C4ට තිබ්බේ රේඛීය ජ්‍යාමිතිය නිසා sp මුහුම්කරණය O5 වලට තියෙන්නේ 2p පරමාණුක කාක්ෂිකයක්. එහෙනම් මේ ප්‍රශ්න බොහොමත්ම සරල දේවල්. ඊළඟ 6 වෙනි කොටස B පාර්ට් එකේ අන්තිම කොටස දීලා තියෙන්නේ එක් බන්ධන දෙකට අදාළ පරමාණුක කාක්ෂික ලියන්න. ඒ කියන්නේ ෆයි බන්ධනය සෑදීමට දායක වෙලා තියෙන පරමාණුක කාක්ෂික ලියන්න කියලා තමයි දීලා තියෙන්නේ. අපි දන්නවනේ මුහුම් කාක්ෂික ආශ්‍රයෙන් සිග්මා බන්ධන හැදුනට ෆයි බන්ධන හැදෙන්න නම් පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වෙන්න ඕනේ. එහෙනම් 6 වෙනි කොටසේදී අහන්නේ එක් බන්ධනය සෑදීමේදී එක් ෆයි බන්ධනය සෑදීමේදී අතිච්ඡාදනය වෙච්ච පරමාණුක කාක්ෂික මොනවද කියලා තමයි 6 වෙනි කොටසේදී අහන්නේ. එහෙනම් 6 වෙනි කොටසේ පළවෙනි එක දීලා තියෙන්නේ C1 සහ C2. C1 වලදී ෆයි බන්ධනය හදන්න අපි දන්නවනේ කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි. ඒතර වින්‍යාසය ලියුවොත් 1s2 2s2 2p2. එහෙනම් අවසාන ඉලෙක්ට්‍රෝන දෙක තියෙන 2p කාක්ෂිකය නිසා C1 සහ C2 කියන දෙන්නගෙම ෆයි බන්ධනය හදාන්නේ 2p පරමාණුක කාක්ෂික දෙකක් එකට එකතු වීමෙන්. එකට අතිච්ඡාදනය වීමෙන්. දෙවෙනි එක දීලා තියෙන්නේ N3 සහ C4 අපි දන්නවා නයිට්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 7යි. එයාගේ වින්‍යාසය ලියුවොත් ලියන්න වෙන්නේ 1s2 2s2 2p3. එහෙනම් එතෙන්දිත් දෙන්නගෙම නයිට්‍රජන් සහ කාබන් කියන දෙන්නගෙම 2p පරමාණුක කාක්ෂික අතිච්ඡාදනයෙන් තමයි ෆයි බන්ධනය හැදෙන්නේ. අවසාන එක දීලා තියෙන C4 සහ ඔක්සිජන්. C4 සහ ඔක්සිජන් අතරත් ඒ වගේමයි ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8යි. 1s2 2s2 2p4 2p4 එහෙනම් එතෙන්දිත් C4 සහ ඔක්සිජන් කියන දෙන්නගේම 2p පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වෙලා තමයි ෆයි බන්ධනය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් B පාර්ට් එක තමයි අපි මේ වෙද්දි කතා කරලා ඉවරුනේ. එහෙනම් අපි යමු දැන් පළවෙනි ප්‍රශ්නේ අවසාන කොටස වෙච්ච C පාර්ට් එක කතා කරන්න. C පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ මේ වගුවේ හිස්තැන් පුරවන්න කියලා තමයි අපිට දීලා තියෙන්නේ. ක්‍රෝමියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කිහිපයක් විස්තර කිරීමට යොදාගත් ක්වොන්ටම් අංක පහත දැක්වේ. මෙහි කොටු වලට අදාළ ක්වොන්ටම් අංක හෝ කාක්ෂික ලියන්න. අපි දන්නවනේ ක්වොන්ටම් අංක 4ක් තියෙනවා. මොනවද? N, L, Ml සහ Ms. N කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, L කියන්නේ උද්දිකාංශ ක්වොන්ටම් අංකය, Ml කියන්නේ
චුම්බක ක්වොන්ටම් අංකය ms කියන්නේ භ්‍රමක ක්වොන්ටම් අංකය. එහෙනම් පළවෙනි තීරුව දීලා තියෙන්නේ n. ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 4 වෙච්ච කෙනෙක් දීලා තියෙනවා. එයාට අදාළව උද්දිගංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමක ක්වොන්ටම් අංකය ලියන්න ඕනේ. හැබැයි ක්‍රෝමියන් පරමාණුවේ වින්‍යාසයට අදාළව. අපි දන්නවනේ ක්‍රෝමියන් කියන්නේ පරමාණුක ක්‍රමාංකය කීයද? ක්‍රෝමියන් වල 24යි නේද? අවසාන වින්‍යාසය ගත්තොත් ඒක විශේෂිත අවස්ථාවක් නිසා අපි ඒක ලියන්නේ කොහොමද? 4s1 3d 4 කියලා ලියන්නේ. ක්‍රෝමියම් වල වින්‍යාසය කොහොමද අපි ලියන්නේ? 24යිනේ. 1s2 2s2 2p6 3s2 3p6 අවසාන වශයෙන් අපි ලියන්නේ කොහොමද? 3d5 සහ 4s1 විදියට. එහෙමනම් එතෙන්දී ලියුවොත් 4s1 නේ. එහෙමනම් හතරවෙනි ශක්ති මට්ටමට අදාළව අපි දන්නවා ප්‍රධාන ශක්ති මට්ටම 4යි නම් උපශක්ති මට්ටම් 3ක් තියෙන්න පුළුවන්. මොනවද? spd. ඒතකොට spd කියන එක අපි උද්දිගංශ ක්වොන්ටම් අංකයෙන් ඉදිරිපත් කරන්නේ බිඳුව 1 2 වශයෙන්. එහෙමනම් s උපශක්ති මට්ටම අපි උද්දිගංශ ක්වොන්ටම් අංකයේදී බිඳුව ලෙස තමයි නම් කරන්නේ. ඒතකොට උද්දිගංශ ක්වොන්ටම් අංකය බිඳුවයි නම් චුම්බක ක්වොන්ටම් අංකයත් බිඳුවයි. එහෙමනම් අදාළ කාක්ෂිකය වෙන්නේ 4s කියන කාක්ෂිකය. දෙවෙනි තීරුව දීලා තියෙන 3. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට අදාළව මේ දීලා තියෙනවා නේද වගුවේ ml ධන 2යි කියලා. ml ධන 2යි නම් අපි දන්නවා Lට 2 ගත්තොත් තමයි mlට ඍණ 2 සිට ධන 2 දක්වා වූ අගයන් ටික ගන්න පුළුවන්. ඒතර 3d තමයි එතෙන්දි කාක්ෂිකය වෙන්නේ. අවසාන එක දීලා තියෙන ප්‍රධාන ශක්ති මට්ටම නෙමෙයි අපිට දීලා තියෙන එතන කාක්ෂිකය 2p කියලා. ඒතර කාක්ෂිකය 2p නම් ප්‍රධාන ශක්ති මට්ටම ඒ කියන්නේ n2 වෙන්න ඕන. ඒතර 2p නේ. p කියන උපශක්ති මට්ටම අපි උද්දිගංශ ක්වොන්ටම් අංකයේදී 1 කියලා ඉදිරිපත් කරන්නේ. එමන උද්විගංශ ක්වොන්ටම් අංකය 1යි නම් ඍණ 1 සිට ධන 1 දක්වා අගයන් 3ම චුම්බක ක්වොන්ටම් අංකයේ හෙවත් mlට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් ඒ වගුව පුරවන එකත් අපිට හරිම ලේසි. ඒ වගේ ප්‍රශ්න වලින් උපරිම ලකුණු උපයා ගන්න නංගිලා මල්ලිලා දැනගන්න ඕන. මොකද ඉස්සරහට එනමනේ අමාරු ප්‍රශ්න. එතකොට ඒ වගේ තැන්වලදී පොඩ්ඩක් හිර වුණත් මේ වගේ තැන් වලින් අපිට උපරිම ලකුණු ගාණක් ලබා ගන්න පුළුවන් හින්දා. එහෙමනම් අපි C පාර්ට් එකේ දෙවෙනි කොටස. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අවසානම කොටසට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා වරහන් තුල දක්වා ඇති ගුණය වැඩි වෙන පිළිවෙලට පහත සඳහන් දෑ සකසන්න හේතු අවශ්‍ය නොවේ. සමහර අවස්ථාවලදී හේතු ඉදිරිපත් කරන්න කිව්වොත් අපිට මේ විදියට සරලව හේතු ඉදිරිපත් කරන්න වෙනවා. නමුත් මේ ප්‍රශ්නේදී අපි හේතු අහන්නේ නැහැ. පළවෙනි එක දීලා තියෙන F2Cl2 සහ O2 බන්ධන විඝටන එන්තැල්පිය. ඔය බන්ධන විඝටන එන්තැල්පි වගේ අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් අපි දන්නවානේ ඒක බන්ධනයට වඩා ද්විත්ව බන්ධනය කඩන්න අමාරුයි, ද්විත්ව බන්ධනයට වඩා ත්‍රිත්ව බන්ධනය කඩන්න අමාරුයි. එහෙනම් මෙතන තියෙන F2Cl2 සහ O2 කියන තුන ගත්තොත් F2 සහ Cl2 කියන දෙන්න අතරම තියෙන ඒක බන්ධන. O2 අතර විතරයි ද්විත්ව බන්ධන තියෙන්නේ. එහෙනම් තුනෙන් සාපේක්ෂව ගත්තොත් කඩන්නම අමාරුම වෙන්නේ ද්විත්ව බන්ධනය හන්දා O2 වල තමයි බන්ධන විඝටන එන්තැල්පිය වැඩිම වෙන්නේ. නමුත් දැන් F2 සහ Cl2 කියන දෙන්නන් අතරින් වැඩිම කෙනා කවුද කියලා අපි තෝරගන්න එපා. ඒක තෝරගන්න ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපිට ඒක හිතන්න වෙන්නේ. ෆ්ලෝරින් පරමාණු වල බන්ධනයේ නොසෑදූ ඉලෙක්ට්‍රෝන යුගලවල විකර්ෂණය හේතුවෙන් ෆ්ලෝරින් වල බන්ධන ශක්තිය ක්ලෝරින් වල බන්ධන ශක්තියට වඩා වැඩි කියලා ওই වාක්‍ය එහෙම් පිටින්ම ඔයාලගේ SPD ගොනු පාඩමේ 17 වෙනි කාණ්ඩය යටතේ දීලා තියෙනවා. එතෙන්දී අගයන් පාඩම් කිරීම අවශ්‍ය නොවුනත් නංගිලා මල්ලිලා රිසෝස් බුක් එකේ එහෙම රිෆර් කරනකොට අන්න ඒ වගේ කාරණා හයිලයිට් කරගෙන පාඩම් කරන්න ඕන. මොකද නිතර දෙවේලේ අහන්න නැති කොටස් නිසා ඒ වගේ දේවල් වලින් අහන්න ඉඩ තියෙනවා. නැත්නම් අපිට බැලු බැලමට හිතෙන්නේ F2Cl2 කියන දෙන්න ගත්තොත් අපි දන්නවානේ F2 කියන්නේ දෙවන ආවර්තය කෙනේ, ක්ලෝරින් කියන්නේ තුන්වෙනි ආවර්තය. අපි ගන්නවා තුන්වෙනි ආවර්තයගේ කාක්ෂික වල දිග දෙවන ආවර්තයගේ කාක්ෂික වල දිගට වඩා වැඩි කියලා. ඒකට අපි සාමාන්‍ය විදිහට හිතුවොත් අපිට හිතෙනවා හරි. කාක්ෂිකයේ දිගින් වැඩි කියන්නේ නෂ්ටියත් එක්ක තියෙන ආකර්ෂණය අඩු හන්දා එයාගේ බන්ධනයේ සාපේක්ෂව කඩන්න ලේසි ඇති කියලා අපිට හිතෙනවා. නමුත් මෙතන එහෙම නෙමෙයි. මෙතන ෆ්ලෝරින් පරමාණුවේ බන්ධන නොසෑදූ ඉලෙක්ට්‍රෝන යුගලවල විකර්ෂණය නිසා F2 වල බන්ධන ශක්තිය ක්ලෝරින් වල බන්ධන ශක්තියට වඩා වැඩි. ඒක අපි පාඩම් කළ යුතු පොඩි අපගමනයක් තියෙන ස්ථානයක්. ඒ නිසා ඒ වගේ දේවල් වලට පාඩම් කරද්දී ඔයගොල්ලෝ වැඩි අවධානයක් දෙනවා නම් ගොඩක් හොඳයි. එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නේ විදිහට දීලා තියෙන්නේ නිකල් 2+ ක්‍රෝමීන් 2+ සහ කොබල් 2+ වල වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වන පිළිවෙලට තමයි අපිට ඊළඟ ප්‍රශ්නේදී සකසන්න කියලා තියෙන්නේ. අපි දන්නවනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන යුගලනය නොවු. එහෙම නැත්නම් තනි ඉලෙක්ට්‍රෝන වලට තමයි අපි කියන්නේ මොනවද? වියුග්ම ඉලෙක්ට්‍රෝන කියලා. නිකල් කියන වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණන හොයාගන්න කලින් අපි මේ කට්ටියගේ පරමාණු ක්‍රමාංකය සොයාගෙන වින්‍යාසය හඳුනා ගන්න ඕන.
නිකල් වල පරමාණු ක්‍රමාංකය 28යි. නමුත් නිකල් 2+ වෙනකොට ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන 26ක් විතරයි. එහෙමනම් වින්‍යාසය ලිව්වොත් 1s2 2s2 2p6 3s2 3p6 සහ 3d8 කියලා තමයි අපිට වින්‍යාසය ලියන්න වෙන්නේ. ඒතර මම ඔය කොටු මේ කාක්ෂික සටහනකින් දක්වලා තියෙන්නේ අවසානම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වල පිහිටීම බැමුම් ප්‍රතිවිරුද්ධ වෙලා. ඒ කියන්නේ අපේ පෞලී බහිෂ්කාරක හුන්ස් නියමයන්ට අනුව ඉලෙක්ට්‍රෝන පිරීලා කාක්ෂික සටහනක් ඇඳලා ඔය විදිහට තමයි අඳින්න වෙන්නේ. ඇඳලා බැලුවහම අපිට පේනවා නිකල් 2+ වල අවසාන ශක්ති මට්ටමේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන දෙකක් විතරයි. ඊට කොබෝල්ට් 2+ කියන කෙනා ගත්තොත් එහෙම කොබෝල්ට් කියන්නේ පරමාණු ක්‍රමාංකය 27යි. ඒතර වින්‍යාසය ලියන්න වෙන්නේ කොබෝල්ට් 2+ වල ඉලෙක්ට්‍රෝන 25යිනේ තියෙන්නේ. 1s2 2s2 2p6 3s2 3p6 සහ 3d7 විදිහට. ඒතර 3d7 වෙද්දි එතන වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් එනවා. අවසාන කෙනා විදිහට ක්‍රෝමියම් 2+ ගත්තොත් ක්‍රෝමියම් වල පරමාණු ක්‍රමාංකය 24යි. වින්‍යාසය ලියන්න වෙන්නේ ඒතර ක්‍රෝමියම් 2+ වෙද්දී ඉලෙක්ට්‍රෝන 22යිනේ තියෙන්න ඕන. 1s2 2s2 2p6 3s2 3p6 සහ 3d4 වශයෙන්. ඒතර 3d4 කියන්නේ එතන කෙලින්ම වියුග්ම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන හන්දා වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන පිළිවෙලට කියලා ගත්තාම අඩුම කෙනා නිකල් 2+ ඊළඟට වැඩි කොබෝල්ට් 2+ සහ වැඩිම වෙන්නේ මේ දීලා තියෙන තුන් දෙනා අතුරින් නම් ක්‍රෝමියම් 2+ වල. එහෙනම් මම හිතනවා මම මේ කියලා දුන්නු දේවලුත් එක්ක නංගිලා මල්ලිලාගේ දැනුමත් උපයෝගී කරගෙන ඔයාලා ගාව තියෙන පොතුත් පරිහරණය කළා මේ ප්‍රශ්නය සඳහා ඔයාලට හොඳ විවරණයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ ගොඩාක් හොඳට කරන්න ඕන. මොකද ලකුණු 100න් 90කට 80කට එහා ගොඩක්ම ගන්න පුළුවන් ලේසිම විදියේ ප්‍රශ්න තමයි බොහෝ අවස්ථාවලදී පළවෙනි ප්‍රශ්නෙට හිමි වෙන්නේ. ඒ නිසා ෆිසිකල් කොටස් ටිකක් අමාරු නංගිල මලෙල ඉඳියත් මේ ප්‍රශ්නේ ගොඩ දාගෙන උපරිම ලකුණු ගානකට යන්න try කරන්න ඕන. හරි. අපි එහෙනම් දැන් ස්ට්‍රක්චර් එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයේ සාකච්ඡාව පටන් ගමු. දෙවැනි ප්‍රශ්නේ අපි දන්නවා ඒක දෙන්නේ අපිට ඉනෝගනික් කොටසෙන් ඒ කියන්නේ අකාබනික රසායනික කොටසෙන් SPD ගොනු හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ඕනම කෙනෙකුට පහසුවෙන් පිළිතුරු ලියන්න පුළුවන් හරියට ඒ කොටස් ටික නිවැරදිව ප්‍රතික්‍රියා ටික කටපාඩම් කරගත්තොත් විශේෂයෙන්ම වැඩි බරක් දෙන දෙවැනි කොටසේදී SP කියන ගොනු දෙකටනේ. එතකොට D ගොනුව ටිකක් අමාරු නම් ඒ කොටස් දෙක හරි කරලා පුළුවන් තරම් ලකුණු උපයා ගන්න try කරන්න. විශේෂයෙන්ම ප්‍රශ්න පටන් ගන්න කලින් කියන්න ඕනේ දැන් මේකෙදි ගොඩාක් දුරට තියෙන සංයෝග අඳුර ගන්න ප්‍රතික්‍රියා ලියන්න ඒවයි විපර්ය මේ නිරීක්ෂණ ලියන්න ඒ වගේ දේවල්නේ. ඒත් Taman දන්න එක කොටසයි නම් ඒ කොටසට හරි උත්තරේ ලියන්න අතාරින්න එපා. මොකද ලියන කොටස අනුව තමයි ලකුණු කැඩිලා හම්බෙද්දී එතකොට එක කෑල්ලකට හරි ලකුණු හම්බෙන්න පුළුවන් නිසා Taman අනුමාන කරන පිළිතුරු උනත් ලියන්න ඕන අනිවාර්යයෙන්ම හිස් තියන්නේ නැතුව. ඒ නිසා අපි දැන් ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගමු. අපි දීපු ප්‍රශ්නේ පළවෙනි කොටස එහෙම නැත්නම් ඒ කොටස දීලා තියෙන්නේ AB හා C යනු එකම ආවර්තයේ අනුයාත මූලද්‍රව්‍ය තුනකි. ඒ සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් D සහ E වායුව සාදයි. B හා C සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොවේ. C හා D එකිනෙක මිශ්‍ර කිරීමෙන් E වායුව ලබා දී. එතකොට මේ කාරණාව කියවලා බලද්දී ඔතන දීලා තියෙනවනේ B හා C සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොවේ කියලා. ඒ වගේම දීලා තියෙනවා ABC යනු එකම ආවර්තයේ අනුයාත මූලද්‍රව්‍ය තුනක් කියලා. අනුයාත කියලා කියන්නේ එක ළඟ පිහිටි මූලද්‍රව්‍ය තුනක්. නමුත් B හා C කියන දෙන්න සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ. ඔහොම කියනකොටම අපිට මතක් වෙන්න ඕන මේ කියන්නේ සෝඩියම්, මැග්නීසියම් සහ ඇලුමිනියම් කියලා තුන් දෙනා ගැන. මොකද මැග්නීසියම් සහ ඇලුමිනියම් කියන දෙන්න සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මැග්නීසියම් උණු ජලයත් එක්ක සහ හිමාලයත් එක්ක විතරයි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. නමුත් සෝඩියම් සිසිල් ජලයත් එක්කත් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ වගේම අපි දන්නවානේ සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම D සහ E වායුව. D කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, E වායුව කියන්නේ හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එහෙමනම් හරිම සරලයි, ගොඩක් හිතන්න දෙයක් නැහැ. අපි දැන් මේ වෙද්දි අඳුරගෙන තියෙන්නේ A කියන්නේ සෝඩියම්, B කියන්නේ මැග්නීසියම්, C කියන්නේ ඇලුමිනියම්. නම් ඒ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවෙන් සෑදෙන D කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පිටවන වායුව E කියලා කියන්නේ හයිඩ්‍රජන් වායුව. එහෙමනම් රෝම ඉලක්කම් දෙක තියෙන්නේ. සිසිල් ජලය සමග ඒ සිදු කරන ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. ඔව්, තුලිත රසායනික සමීකරණ ලියන එක අපි කටපාඩම් කරන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. හැදෙන ඵල ටික දන්නවා නම් අපිට ඒ මොහොතේ වුණත් ප්‍රතික්‍රියාව මීට කිහිප වාරක් ලියලා ඇහැට හොඳට හුරුයි නම් අපි ඵල ටික විතරක් පාඩම් කරත් ප්‍රමාණවත්. ඒ
මොහොතේ අපිට ඒක තුලිත කරගන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක්ට එහෙම ඒ වෙලේ ඒක තුලිත කරගන්න ගොඩක් කාලය වැය වෙනවා නම් තුලිත සමීකරණයම කෙලින්ම පාඩම් කරගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමනම් සෝඩියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව මතක ඇතුවම තුලිත කරලා තියෙන්න ඕනි ප්‍රතික්‍රියාව. B කොටස දීලා තියෙන්නේ C හා D ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී. ඒ කියන්නේ ඇලුමිනියම් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් C හා D ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණය ලියන්න. විශේෂයෙන්ම ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව නම් මම හිතනවා කටපාඩම් කරගන්න තරමට පහසුයි විභාගෙදී කාල වේලාව ඉතුරු කරගන්න. නැත්නම් ඔක තුලිත කරන්න ගියොත් එකපාරටම ලොකු වෙලාවක් යනවා. මොකද ටිකක් තුලිත කරන්න අමාරු නිසා. මොකද එතනදී සංකීර්ණයක් හැදෙනවනේ ඇලුමිනියම්. ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල එක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා සෝඩියම් ඇලුමිනේට් කියන සංකීර්ණය සහ හයිඩ්‍රජන් වායුව. එතකොට තුලිත ප්‍රතික්‍රියාව ওই විදිහට ලියවීම අවශ්‍ය වෙනවා. රෝම ඉලක්කම් 3 බලමු. A ඒ කියන්නේ සෝඩියම් වැඩිපුර ඔක්සිජන් හමුවේ ලබා දෙන F සංයෝගය ජලයේ දිය කිරීමෙන් G සහ H සංයෝග දෙකක් ලබා දේ. H සංයෝගය ආම්ලික සහ බාෂ්මික KMnO4 යන ද්‍රාවණ දෙකම විවරණ කිරීම සිදු කරයි. අපි දන්නවා ආම්ලික සහ බාෂ්මික KMnO4 ද්‍රාවණ දෙකම විවරණ කරන අපේ සිලබස් එකට අදාළ සංයෝගය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඒ කියන්නේ H2O2 කියලා. එහෙමනම් ඒ කාරණාවට අග්ගාලා ප්‍රශ්නේ කියවද්දි මතක් වෙන්න ඕනේ. මේ විදිහට ප්‍රශ්නේ කියවෙනකොටම දේවල් මතක් වෙන නම් අපි SPD ගොනු හොඳට පාඩම් කළා. ඒ වගේම කලින් අවුරුදු වල පාස් පේපර්ස් උත් හොඳට බලලා තියෙනවා නම් ප්‍රශ්න දකින්නකොටම අපිට ඒ වගේ කාරණා ටක් ගාලා ඔලුවට එනවා. එහෙමනම් ඒ කොටසෙන් දීලා තියෙන්නේ F, G සහ H හඳුනා ගන්න. එහෙමනම් H කියලා කියන්නේ සෝඩියම් පෙරොක්සයිඩ් Na2O2, G කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, H කියලා කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. B කොටසේ දීලා තියෙන H බාස්මික KMnO4 හමුවේ දක්වන ප්‍රතික්‍රියාවට අදාළ තුලිත සමීකරණය ලියන. මම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම අපිට ආම්ලික මාධ්‍ය තුලිත කරන එක නම් තරමක් පහසුයි. ගොඩක් දේවල් අපිට ප්‍රතික්‍රියා දෙන්නේ ආම්ලික මාධ්‍ය තුලිත කරන්නනේ. නමුත් බාෂ්මික මාධ්‍ය තුලිත කරන එක මම දන්න තරමින් ගොඩක් නංගිලා මහිලාට ටිකක් ව්‍යාකූල තත්වයක්. ටිකක් අමාරුයි ගොඩක් අයට. ඒ නිසා විශේෂයෙන්ම බාෂ්මික මාධ්‍ය තුලිත කරපුවා අපිට සිලබස් එකේ දීලා තියෙන බොහොම පොඩි ප්‍රමාණයක්නේ. ඒ නිසා KMnO4 බාෂ්මික මාධ්‍ය තුලිත කිරිල්ල ওই විදිහට කටපාඩම් කරගත්තොත් මම හිතනවා ඒකත් ලිවීම පහසු වෙනවා කියලා. ওই මන් දීලා තියෙන විදිහට ප්‍රතික්‍රියා තුලිත කරන්න ඕන. 4 වෙනි කොටසෙන් දීලා තියෙන්නේ B සංයෝගය වාතයේ රත් කළ විට B1 B2 ඝන සංයෝග දෙකක් ලබා දෙන අතර. ඒ කියන්නේ B කියන්නේ මැග්නීසියම්නේ වාතයේ රත් කරාම B1 B2 කියලා ඝන සංයෝග දෙකක් දෙනවලු. එම සංයෝග ජලයේ දිය කිරීමෙන් B3 නැමැති සුදු පැහැ අවක්ෂේපයක් සහ K නැමැති වායුවක් ලබා දේ. එහෙනම් අපි දන්නවා මැග්නීසියම් වාතයේ දහනය කරාම වාතයේ තියෙන නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කළ මැග්නීසියම් නයිට්‍රයිඩ් එක හදනවා. වාතයේ තියෙන ඔක්සිජන් එක්ක මැග්නීසියම් ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් ඔක්සයිඩ් එක හදනවා. එහෙනම් B1 සහ B2 කියන්නේ මැග්නීසියම් නයිට්‍රයිඩ් එක සහ මැග්නීසියම් ඔක්සයිඩ් එක. එම සංයෝග ජලයේ දිය කිරීමෙන් B3 නැමැති සුදු පැහැති අවක්ෂේපයක් ලැබේ. ඔව්. අපි දන්නවනේ මැග්නීසියම් ඔක්සයිඩ් එක ජලයේ දිය කරොත් හැදෙන්නේ මොනවද? සුදු පැහැති මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේපය. එහෙනම් පිට වෙන වායුව තමයි බාස්මික ඇමෝනියා වායුව. හරිම පහසුයි. ඒ කියන්නේ ABCD අර මුලින් අඳුරගත්තොත් අපිට මේ කොටස් වලට අපහසුයෙන් උත්තර ටික සොයා ගන්න පුළුවන්. 5 වෙනි කොටස නිර්ජල C. ඒ කියන්නේ නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩේ සූත්‍රය ලියා එහි බන්ධන විලාසය නිරූපණය කරන්න. අපි දන්නවනේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන කෙනා AlCl3 කියන කෙනා වායුමය අවස්ථාවේදී ඉන්නේ Al2Cl6 ආකාරයෙන් ද්විඅවයවීකරණය වෙලා තමයි එයා ඉන්නේ. මම ඔන්න ওই විදිහට අපි ද්විඅවයවීකරණය වෙච්ච ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක නිරූපණය කරන්න ඕන බන්ධන විලාසය. එහෙනම් අපි දෙවැනි ප්‍රශ්නේ B පාර්ට් එකට යමු. X සහ Y යන ජලයේ ද්‍රාව්‍ය ස්ෆටික රූපී සංයෝග දෙකකි X සහ Y හඳුනා ගැනීමේ පරීක්ෂණ කිහිපයක් පහත දක්වා ඇත. ওই වගේ ප්‍රශ්නයක් බොහෝ අවස්ථාවලදී අපිට රචනා ප්‍රශ්න පත්‍රයේ ඉනෝගනික් ප්‍රශ්නේදීත් හමු වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවලදී ස්ට්‍රක්චර්ඩ් එකටත් එහෙම ප්‍රශ්නයක් එන්න බැරි කමක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ අපි දැන් මේ කතා කරන්න යන B කොටස අපි නිර්මාණය කරේ D ගොනු ආශ්‍රිත සංයෝග භාවිතා කරලා. මොකද ඔයගොල්ලෝ ඒකත් පාඩම් කරන්න ඕන කියන කේතු ගන්නන ඕන නිසා තමයි අපි D ගොනු මේ සංයෝග ආශ්‍රයෙන් ඒ ප්‍රශ්න කොටස නිර්මාණය කරේ. බලමුකෝ අපි එහෙනම් වගුව පරීක්ෂණය සහ නිරීක්ෂණය දීලා තියෙනවා. පළවෙනි පරීක්ෂණය දීලා තියෙනවා X ජලීය බාෂ්මික ද්‍රාවණයකට H2S ඒ කියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව යවුවම සුදු පැහැති අවක්ෂේපයක් ලැබෙනවලු.
දෙවැනි එක x ජලීය ද්‍රාවණයකට NaOH බිඳු වශයෙන් එක් කරාම සුදු අවක්ෂේපයක් සෑදෙන අතර වැඩිපුර NaOH සමුවේ අවක්ෂේපය ද්‍රාවණය වෙනවා. ආදී වශයෙන් අපිට 3 4 5 6 ආදී වශයෙන් පරීක්ෂණ සහ ඒවට අදාළ වෙච්ච නිරීක්ෂණ ටික ලබා දීලා තියෙනවා. එමනම් ওই විදිහට වගුව හොඳට අපි අධ්‍යයනය කරොත් අපිට පේනවා ඊළඟ කොටස අපෙන් ප්‍රශ්නේ විදිහට අහන්නේ x සහ y හඳුනා ගන්න. x කියලා කියන්නේ සිංක් නයිට්‍රයිට් එක, y කියලා කියන්නේ අපි හැමෝම දාන නිතර දෙවේලේ ප්‍රශ්නවලදී එන බේරියම් ක්ලෝරයිඩ්. එhmenan x කියන්නේ සිංක් නයිට්‍රයිට් එක, y කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් එක. එhmenan ඉනෝගනික් ප්‍රශ්නේ අවසාන කොටස දීලා තියෙන අපේ ප්‍රතික්‍රියා ටිකක් ලියන්න කියලා මොනවද? ඉහත 1 2 3 5 6 අවස්ථාවලදී සිදුවන ප්‍රතික්‍රියා සඳහා රසායනික සමීකරණ ලියන්න. තුලිත රසායනික සමීකරණය ලියන්න. පළවෙනි අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? සිංක් නයිට්‍රයිට් එක H2S වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොනවද හැදෙන්නේ? සිංක් සල්ෆයිඩ් අවක්ෂේපය සහ මේ සල්ෆියුරස් අම්ලය HNO2. දෙවෙනි ප්‍රතික්‍රියාවේදී සිංක් නයිට්‍රයිට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම සිංක් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් නයිට්‍රයිට් හැදෙනවා. ඒ හැදිච්ච සිංක් හයිඩ්‍රොක්සයිඩ් එක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරොත් සංගත සංකීර්ණයක් හදනවා. මොකද්ද? සිංක් හයිඩ්‍රොක්සයිඩ් සංකීර්ණය හදනවා. තුන්වෙනි එක සිංක් නයිට්‍රයිට් හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම සිංක් ක්ලෝරයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රික් ආම්ලය සහ ජලය හැදෙනවා. පස්වෙනි එකේදී බේරියම් ක්ලෝරයිඩ් ලෙඩ් ඔක්සලේට් එක්ක මේ ලෙඩ් ඇසිටේට් එක්ක ප්‍රතික්‍රියා කරාම ලෙඩ් ක්ලෝරයිඩ් සහ බේරියම් ඇසිටේට් එක හැදෙනවා. අවසාන ප්‍රතික්‍රියාව ලෙඩ් ක්ලෝරයිඩ් එක ජලය දාලා රත් කරාම මොනවද? ලෙඩ් අයන සහ ක්ලෝරයිඩ් අයන බවට විඝටනය වෙනවා. මම හිතනවා මේ ඉනෝගනික් ප්‍රශ්නය නම් බොහොම සරල ප්‍රශ්නයක්. අවසාන කොටසේ ප්‍රතික්‍රියා ටික හැම අපිට හැමතිස්සෙම මේ ටික හරියට ඉනෝගනික් කොටස විශේෂයෙන් ඉනෝගනික් වගේම ඕගනික් කියන කොටස් දෙක හොඳට පාඩම් කරගත්තොත් ෆිසිකල් කොටස් Tamanට ටිකක් අමාරු වුණත් හොඳ ලකුණු ප්‍රමාණයක් උපයගෙන ඔයාලා බලාපොරොත්තු වෙන AB සාමාර්ථ වලට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මම හිතනවා අද දවසේ මම කියලා දුන්නේ මේ ප්‍රශ්න දෙකේ සාකච්ඡාව සහ මම ඉදිරිපත් කරපු විවරණය ඇසුරෙන් ඔයාලා කරපු පේපර්ස් වල තිබ්බ වැරදි අඩුපාඩු හදාගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඒ ගැනත් ඔයගොල්ලන්ට අපෙන් අහලා අඩුපාඩු තියෙනවා හදාගන්න පුළුවන්. එහෙනම් නංගිලා මල්ලිලාට බණාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලමු රසායන විද්‍යාව ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ගාන. එතකොට රසායන විද්‍යාව ව්‍යුහගත එකේ 3 වෙනි ප්‍රශ්නය හැමතිස්සෙම එන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලින්නේ. එතකොට අපි හදපු අනුමාන ප්‍රශ්න පත්‍රය අපි ඒකට ඇතුළත් කරලා තියෙනවා පදාර්ථයේ වායුමය අවස්ථාව කියන 4 වෙනි පාඩමේ. හරි. අපි දැන් බලමු. පළවෙනියටම කියලා දෙන්නේ වායු මිශ්‍රණය ගැන. අපි ගාන කියවමුකෝ. නයිට්‍රජන් වායුව 2.8 ග්‍රෑම්, ඔක්සිජන් වායුව 3.2 ග්‍රෑම්, හයිඩ්‍රජන් වායුව 0.5 ග්‍රෑම් අඩංගු වායුමය මිශ්‍රණයක පීඩනය 4.5 වැඩි කිරීම 10.5 පැස්කල් වේ. එක් වායුවේ ආංශික පීඩනය ගණනය කරන්න. එතකොට අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන මොකද ආංශික පීඩනය කියන්නේ කියලා. එතකොට ආංශික පීඩනය කියන එකට නියමයක් ඉදිරිපත් කරලා තියෙනවා ඩෝල්ටන් විසින්. ඒකෙන් කියන්නේ රසායනික වශයෙන් එකිනෙකට ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක මුළු පීඩනය සංඝටිත වායු වල ආංශික පීඩන වල ඓක්‍යයට සමාන වේ කියලා. ඒකෙන් කියන්නේ එතකොට අපි දැන් මොකක් හරි වායු මිශ්‍රණයක් ගත්තොත් ඒ වායු මිශ්‍රණයේ තියෙන වායුව එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායුන් වෙන්න ඕනේ. මොකද එකිනෙක ප්‍රතික්‍රියා කරනවා නම් එයාලා ප්‍රතික්‍රියා කර වෙනවනත් පාළ බවට පත් වෙනවනේ. ඒක නිසා මේ ආංශික පීඩන නියමයේ යොදන වායුමය පද්ධතිය වල තියෙන වායු එකිනෙක ප්‍රතික්‍රියා නොකරන ඒවා වෙන්න ඕනේ. එතකොට ඒ පොයින්ට් එක වැදගත්. ඊට පස්සේ එහෙම වායු මිශ්‍රණයක මුළු පීඩනය ගත්තම එක් වායුවේ ආංශික පීඩන වල ඓක්‍යයට සමාන වේ කියලා තමයි කියන්නේ. ඒතර අපි දැන් බලමු. ඒතර අපි දැන් මේ පාඩම ඉගෙන ගන්නකොට අපි ආංශික පීඩනය කියන එකට සමීකරණය ගොඩනගා ගන්නවා මුළු පීඩනයේ වැඩි කිරීම වායුවේ මවුල භාගය. අපි මොකක් හරි වායුවක් ගත්තොත් ඒ වායුවේ ආංශික පීඩනය අපිට හොයන්න ඕනේ. අපි වායු මිශ්‍රණයේ මුළු පීඩනය වැඩි කරන්න ඕන අදාළ වායුවේ මවුල භාගය. එතකොට අපි බලමු මේකේ කියලා තියෙන පළවෙනි කොටසට කොහොමද උත්තරය ගන්න කියලා. එතකොට මේකේ දීලා තියෙන්නේ වායු වර්ග 3ක ස්කන්ධ 3ක්. එතකොට අපිට දැන් ස්කන්ධයක් දුන්නම දැන් මෙතන අපිට අවශ්‍ය වෙන්නේ මවුල භාගයනේ. ඒතර අපිට මවුල භාගය හොයාගන්න ස්කන්ධය ආශ්‍රයෙන් මුලින්ම මවුල හොයාගෙන ඉන්න ඕනේ. ඒතර මවුල හොයාගන්න නම් අපි පාවිච්චි කරන සමීකරණ තමයි සිම්පල් m බෙදීම කැපිටල් M කියන සමීකරණය.
එතකොට අපි ඒකට ආදේශ කරන නයිට්‍රජන් මවුල ගන්න හොයාගත්තම අපිට එනවා 2.8 ග්‍රෑම් බෙදීම 2 වැඩි කිරීම 14 ග්‍රෑම් per mole. ඒ කියන්නේ 2 වැඩි කිරීම 14 කියන්නේ නයිට්‍රජන් කියන අණුවේ නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවානේ. නයිට්‍රජන් පරමාණුවේ මූලික ස්කන්ධය තමයි 14 කියන්නේ. ඒතර ඒක දෙකකින් වැඩි කරනවා අපි නයිට්‍රජන් කියන අණුවේ මූලික ස්කන්ධය ගන්න. ඒතර අපිට එනවා මේක විසඳුවම නයිට්‍රජන් මවුල දශම එකක්. ඊළඟට අපි හොයාගන්න ඕන ඔක්සිජන් මවුල ප්‍රමාණය. ඔක්සිජන් මවුල ප්‍රමාණයත් අපි කලින් සමීකරණයටම ආදේශ කරලා හොයාගත්තම අපිට එනවා 0.1 මවුල කියලා. ඒකට අපි දැන් මේවා ආදේශ කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යෙන් මේවට ඒකකත් එක්ක ආදේශ කරන්න. මොකද ආදේශයට අපිට ලකුණු දෙනවා නම් ඒකක නැතුව ආදේශ කරලා තිබ්බොත් අපිට ඒ ලකුණ හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි මතක් කරලා මේක ඒකකත් එක්කම ආදේශ කරන්න ඕනේ. ඊළඟට අපි බලමු හයිඩ්‍රජන් මවුල ගන්න. හයිඩ්‍රජන් මවුල ගන්න අපිට ගාන දීලා තියෙනවා 0.5 ග්‍රෑම් හයිඩ්‍රජන් මවුල දෙන්න කියලා. හයිඩ්‍රජන් වල මූලික ස්කන්ධය 2 ග්‍රෑම් per mole. එතකොට අපිට එනවා 0.5 මවුල කියලා. එතකොට අපිට දැන් එක් වායුවේ මවුල ගණන් හොයාගත්තා. නමුත් අපිට ඕනේ මවුල ගණන නෙවෙයි. වායුවේ මවුල භාගය. එහෙනම් අපි ඊළඟට කරන්න ඕනේ මේ වායු මවුල ගණන් අසුරෙන් වායුවේ මවුල භාගය හොයාගන්න ඕනේ. වායුවේ මවුල භාගය හොයාගන්න නම් මවුල භාගය කියන්නේ යම්කිසි වායුවක මවුල ගන්න බෙදීම මුළු මවුල ගන්නනේ. එහෙනම් අපි මේ මිශ්‍රණයේ තියෙන මුළු මවුල ගන්න ඉස්සර හොයාගෙන ඉන්නවා. ඒතර මේ මිශ්‍රණයේ තියෙන වායු වර්ග තුනයි. නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්. ඒතර ඒවා එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා අපි සලකනවා. එතකොට නයිට්‍රජන් මවුල 0.1යි, ඔක්සිජන් මවුල 0.1යි, හයිඩ්‍රජන් මවුල 0.5යි මුළු වායු මවුල ගන්න අපිට එනවා 0.45 මවුල කියලා. ඊළඟට අපි හොයන්න ඕනේ එක් වායුවේ මවුල භාගය. ඒත් අපි මුලින්ම ගත්තොත් නයිට්‍රජන් වල මවුල භාගය අපිට එනවා 0.1යි නයිට්‍රජන් මවුල ගන්න මුළු මවුල ගන්න 0.45යි. ඒත් මවුල භාගය අපිට එනවා 9.2යි කියලා. එතකොට අපි දැන් මවුල භාගය දන්නවා වායු මිශ්‍රණයේ මුළු පීඩනය දන්නවා. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා නයිට්‍රජන් වල ආංශික පීඩනය ගණනය කරන්න පුළුවන්. ඉතින් අපෙන් දැන් ප්‍රශ්නේ උත්තරේ විදිහට අහලා තියෙන ආංශික පීඩනයනේ. අපි බලමු නයිට්‍රජන් වල ආංශික පීඩනය ගණනය කරන්නේ කොහොමද කියලා. නයිට්‍රජන් වල ආංශික පීඩනය කියන්නේ නයිට්‍රජන් වල මවුල භාගය වැඩි කිරීම වායු මිශ්‍රණයේ මුළු පීඩනය. ඉතින් අපිට එනවා උත්තරේ 1 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. ඊළඟට ඒ පියවරම අනුගමනය කරලා අපිට ඉතිරි වායු වර්ග දෙක ආංශික පීඩනය හොයන්න පුළුවන්. මුලින්ම වායු මවුල භාගය වෙනවා ඊළඟට මුළු පීඩනයෙන් වැඩි කරලා ආංශික පීඩනය හොයනවා. ඉතින් ඔක්සිජන් වල මවුල භාගයත් අපිට එනවා ඔක්සිජන් මවුල ගන්න බෙදීම මුළු මවුල ගන්න. ඒ කියන්නේ 9.2. ඒක වැඩි කරාම වායු මිශ්‍රණයේ මුළු පීඩනය අපිට එනවා ඔක්සිජන් වල ආංශික පීඩනය 1 වැඩි කිරීම 10.5. ඒතර බලන්න නයිට්‍රජන් වල ආංශික පීඩනයත් 1 වැඩි කිරීම 10.5යි. ඔක්සිජන් වල ආංශික පීඩනයත් 1 වැඩි කිරීම 10.5යි. එහෙනම් නයිට්‍රජන් වල එහෙම උනේ ඇයි? නයිට්‍රජන් වල ආංශික පීඩනයයි නයිට්‍රජන් වල මවුල භාගයයි ඔක්සිජන් වල මවුල භාගයයි දෙකම සමාන නිසා තමයි ඒ වායුන් දෙකේ ආංශික පීඩන සමාන වෙන්නේ. එතකොට වායු මිශ්‍රණයක තියෙන වායු වර්ග ගත්තම යම්කිසි වායුන් දෙකක ඒ වායු මිශ්‍රණයේ තියෙන මවුල ගණන් සමාන නම් ඒ වායු දෙකේ මවුල භාගත් සමාන වෙනවා. මවුල භාග සමාන නම් ඒ වායුන් දෙකේ ආංශික පීඩනත් සමාන වෙනවා. එතකොට ඒකත් මේ ගණන් පැහැදිලි වෙනවා. ඊළඟට අපි ගත්තම හයිඩ්‍රජන් වල මවුල භාගය. හයිඩ්‍රජන් වල මවුල භාගය කියන්නේ හයිඩ්‍රජන් මවුල ගන්න බෙදීම මුළු මවුල ගන්න. කියන්නේ 9න් 5යි. එතකොට මේ මවුල භාගය වැඩි කරාම මුළු පීඩනය අපිට එනවා හයිඩ්‍රජන් වල ආංශික පීඩනය 2.5 වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. එහෙම තමයි පළවෙනි කොටසේ ABC කියන කොටස් වලට උත්තර ගන්න ඕනේ. ඊළඟට අපි බලමු දෙවෙනි කොටස. ඉහත ගණනයේදී ඔබ පදනම් කරගත් වායු නියමය කුමක්ද? වායු නියමය අහන්න. ඉතින් මම මේ ගාන පටන් ගන්නකොටම කිව්වා අපි මොකක්ද මේකට පදනම් කරගන්න වායු නියමය කියලා. ඒක තමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. එතකොට දැන් මෙතනදී වායු නියමය මොකක්ද කියලා අහුවම අපි ලිව්වොත් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියලා. අපිට ලකුණු දෙන්නේ නැහැ. මොකද මාකින් කරන අයට අපි පැහැදිලි කරන්න ඕන අපි මේක දන්නා කියලා. ඒතර ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ නියමේ නම. එහෙම නැත්නම් නියමේ නෙමෙයිනේ. එහෙනම් අපි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන එක අපි දන්නවා කියලා මේ පෙපර එකේ යාට පෙන්නන්න ඕනේ. එහෙනම් අපි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ මොකක්ද කියන එක ලියන්න ඕනේ. නැත්නම් නම විතරක් ලියුවට අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ රසායනික වශයෙන් එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක මුළු පීඩනය සංඝටිත වායුවල ආංශික පීඩන වල ඓක්‍යයට සමාන වේ කියන එක. හරි. ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස. ඒකේ කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය භාවිතයෙන් ඉහත වායු මිශ්‍රණය සඳහා ඔබ සඳහන් කළ නියමයේ වළංගු භාවය පෙන්වා දෙන්න. ඒතර එතනදී කියනවා පරිපූර්ණ වායු සමීකරණය භාවිතය. ඒතර අපි දැනගන්න ඕනේ මොකද්ද පරිපූර්ණ වායු සමීකරණය කියන්නේ කියලා.
පරිපූර්ණ වායු සමීකරණය කියන්නේ PV = nRT කියන සමීකරණය. ඒත් මේ සමීකරණ අපි යොදන්නේ පරිපූර්ණ වායු වලට. ඒක නිසා තමයි ඒකට පරිපූර්ණ වායු සමීකරණය කියලා කියන්නේ. එතකොට මේ සමීකරණයේ පද හඳුන්වා දුන්නා. P කියන්නේ වායුවේ පීඩනය, V කියන්නේ වායුවේ පරිමාණ, N කියන්නේ වායුවේ මවුල ගාන, R කියන්නේ සර්වත්‍ර වායු නියතය, T කියන්නේ වායුවේ නිරපේක්ෂ ඝනත්වය. ඒ කියන්නේ කෙල්වින් වලින්. එතකොට මේ සමීකරණය පාවිච්චි කරලා අපිට කියනවා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ වළංගු බව පෙන්වා දෙන්න කියලා. ඒතර අපි ඒ සඳහා අපි සලකමු වායු මිශ්‍රණයක්. ඒ වායු මිශ්‍රණයේ තියෙනවා A B කියලා වායුන් දෙක. වායු මිශ්‍රණයේ තියෙන්නේ A B කියන වායු. මේවා වායු. එතකොට අපි ගත්තොත් මේ වායු මිශ්‍රණයේ අපි හිතමු A කියන එක්කෙනාගේ මවුල තියෙනවා. ඒ වායුවේ මවුල Na. B වායුවේ තියෙන මවුල ගාන NB කියලා සලකමු. එතකොට මේ මුළු වායු මිශ්‍රණයේ තියෙන AB වායු දෙක විතරයි නේද? එතකොට ඒ වායු මිශ්‍රණයේ තියෙන මුළු මවුල ගාන Na දන NB ට සමාන වෙන්න ඕනේ. එතකොට අපි මුළු මවුල ගාන N කියලා සලකමු. මුළු මවුල ගාන අපි NT කියලා සලකමු. N total කියන එක. එතකොට මුළු මවුල ගාන සමාන වෙන්න ඕන වායු මවුල ගාන වල එකතුවට. ඒක සාමාන්‍ය දෙයක් නේ. එතකොට ඒක මොකක්වත් නියමකින් කියන දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. පද්ධතියේ තියෙන මුළු මවුල ගාන එක් වායුවේ මවුල ගානට සමාන වෙන්න ඕන. ඊට පස්සේ අපිට PV = nRT කියන සමීකරණ පාවිච්චි කරලා nට සූත්‍රය ගොඩනගන්න පුළුවන්. n කියන එක උත්තර කරාම PV බෙදීම RT. එහෙනම් මේ NT කියන එකට අපිට මේ PV බෙදීම RT කියන එක ආදේශ කරගන්න පුළුවන්. ඒත් අපි හිතුවොත් මුළු පීඩනය PT නම් ඒ වායුවේ පීඩනය PA නම් B වායුවේ පීඩනය PB නම් අපිට මෙන්න මේ NA කියන එක වෙනුවට PV බෙදීමේ RT කියන එක ආදේශ කරගන්න පුළුවන්. ඒතර අපි බලමු NT කියන එක වෙනුවට අපිට පද්ධතියටම PV = nRT දාලා ගොඩනගා ගන්න පුළුවන්. NT කියන එක වෙනුවට අපිට ලියන්න පුළුවන් PT මුළු පීඩනය V බෙදීම RT. මේ පද්ධතියක් නිසා මේ පද්ධතියේ පරිමාව තමයි V. එතකොට A වායුව තියෙන්නේ ඒ පද්ධතිය. එහෙනම් A වායුවට අපි PV බෙදීම RT දැම්මත් අපිට ගන්න වෙන්නේ V මයි. T කියන එකත් නියතයි. මොකද මේ පද්ධතිය උෂ්ණත්වයනේ T කියන්නේ. ඊළඟට NA කියන එක අපිට ලියන්න පුළුවන් PA V බෙදීම RT. ධන NB කියන එකට අපිට ලියන්න පුළුවන් PB V බෙදීම RT. ඒතර අපිට මේකෙන් එනවා PT සමානයි PA ධන PB. එතකොට මේකනේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ. වායු මිශ්‍රණයේ මුළු පීඩනය සමානයි එක් එක් වායුන්ගේ ආංශික පීඩන වල එකතුවට. මේ මෙතන A වායුවේ ආංශික පීඩනය කියන ලියුම උතර ගොඩක් පැහැදිලිනේ. B වායුවේ ආංශික පීඩනය. හරි. ඊළඟට අපි බලමු B කොටස. ඒතර B කොටස දීලා තියෙන වායු පාඩමේ අන්තිම හරිය තියෙන ඔයාලගේ රිසෝස් බුක් එකේ තියෙන ප්‍රස්තාරයක් ඇසුරේ. අපි කියවල බලමු. ඒතර ඒකේ කියන්නේ නයිට්‍රජන්, ඔක්සිජන් හා හයිඩ්‍රජන් සම්බන්ධයෙන් පීඩනයේ සමග සම්පීඩ්‍යතා සාධක විචලන ප්‍රස්තාරය පහත වේ. අපි දැනගන්න ඕනේ සම්පීඩ්‍යතා සාධකය කියන්නේ මොකක්ද? ඒක අපි ඉගෙනගෙන තියෙනවනේ. සම්පීඩ්‍යතා සාධකය කියන්නේ ඒක ඉසෙට් වලින් සංකේතවත් කරනවා. ඉසෙට් කියන්නේ PV බෙදීම nRT. ඉතින් අපි එක වායු මවුලයක් සැලකුවොතින් ඉසෙට් කියන එක අපිට කියන්න පුළුවන් මෙතන එක වුණාම PV බෙදීම RT කියලා. ඒකට අපි දැන් බලමු ප්‍රස්තාරය. ප්‍රසාරය දීලා අපෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මුලින්ම අහලා තියෙනවා පරිපූර්ණ වායු සමීකරණ ඇසුරෙන් ඉසෙට් සඳහා සමීකරණයක් ලියන්න. එතකොට ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. PV බෙදීම nRT කියලා. ඊළඟට දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා ඉහත ප්‍රස්තාරයේ A, B, C වායුන් හඳුනා ගන්න. ඒතර අපි ඒක බැලුවම කොහොමද අපි ඒක හඳුනාගන්නේ? A, B, C වායු. එතකොට මේ ප්‍රස්තාරයේ අපිට දීලා තියෙනවා පරිපූර්ණ වායු වල
ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ඒ වායුවේ ප්‍රස්ථාරය, දි වායුවේ ප්‍රස්ථාරය සහ සී වායුවේ ප්‍රස්ථාරය දීලා තියෙනවා. ඒත් අපි බලන්න ඕනේ පරිපූර්ණ වායුවේ ප්‍රස්ථාරයත් එක්ක සංසන්දනය කරලා ඉතුරු වායුන්ගේ ප්‍රස්ථාරය. ඒකෙන් තමයි අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ ඉතුරු වායුන්ගේ ප්‍රස්ථාර A B C කියන ඒවා නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් කියන ඒවා මොනවද කියන එක. ඉතින් මුලින්ම ගත්තොත් අපි දැන් බලන්න ඕන පරිපූර්ණ වායු වල ප්‍රස්ථාරයට ආසන්න වශයෙන් හරි සමාන වෙන්න ඕනේ. එහෙම සමාන වෙලා තියෙන ඒ ප්‍රස්ථාරය. එහෙනම් ඒ ප්‍රස්ථාරෙදී ඒ ප්‍රස්ථාරයට අදාළ වායුවේදී එයාගේ හැසිරීම පරිපූර්ණ වායු වල හැසිරීමට ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනේ. ඒතර පරිපූර්ණ වායු වල හැසිරීමට ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන නම් මොකද වෙන්න ඕනේ? පරිපූර්ණ වායු කියන්නේ අන්තරාණුක ආකර්ෂණ බල නැහැ කියලා සැලකෙන උපකල්පිත දෙයක්. එතකොට අන්තරාණුක ආකර්ෂණ බල නැහැ කියලා තාත්වික වායුවෙන්නේ දැන් මේ දෙහි තියෙන නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් කියන තුන. ඒතර ඒ තාත්වික වායුන්ගෙන් පරිපූර්ණ හැසිරීමට වඩාත් ලං වෙන වායුව වෙන්නේ අන්තරාණුක ආකර්ෂණ බල ඉතාමත් දුබල. ඒ කියන්නේ සාපේක්ෂව මේ තුනෙන් දුබලම අන්තරාණුක ආකර්ෂණ බල තියෙන කෙනාටනේ අපිට පරිපූර්ණ වායුවට වඩා සමීපයි කියන්න පුළුවන්. එහෙනම් අපි බලන්න ඕනේ මේ වායු තුන් දෙනාගෙන් වායුන් තුනෙන් අන්තරාණුක ආකර්ෂණ බල දුබලයි කියලා සැලකන්න පුළුවන් සාපේක්ෂව වඩාත්ම කාගෙද කියන එක. ඒතර අපි ගත්තොත් නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් කියන වායු තුන නිර්ද්‍රවීය වායු. ඒතර නිර්ද්‍රවීය අණු අතර පවතින ද්විතීයික අන්තර් ක්‍රියාව ප්‍රධාන වශයෙන්ම ලන්ඩන් බල. ඒතර ලන්ඩන් බල ප්‍රබලතාව අඩුයි නම් ද්විතීයික අන්තරාණුක ආකර්ෂණ අඩුයි. එහෙනම් එයාලේ අන්තරාණුක ආකර්ෂණ අඩුයි. ඒ කියන්නේ අපි දැන් බලන්න ලන්ඩන් බල ප්‍රබලතාවයේ අඩුම කාගේද? ලන්ඩන් බල ප්‍රබලතාවය අපි සංසන්දනය කරනකොට අපි සංසන්දනය කරන්නේ අපි එයාලගේ සාපේක්ෂ අණුක ස්කන්ධයෙන්. කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි නම් ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි. සාපේක්ෂ අණුක ස්කන්ධය අඩුයි නම් සාපේක්ෂව ලන්ඩන් බල ප්‍රබලතාව අඩුයි. එතකොට හයිඩ්‍රජන් මෙතන සාපේක්ෂ අණුක ස්කන්ධය අඩුම කෙනා. එහෙනම් එයාගේ තමයි ලන්ඩන් බල ප්‍රබලතාවය අඩුම. එහෙනම් එයාගේ තමයි ද්විතීයික අන්තර් ක්‍රියා අඩුම. ඒ කියන්නේ අන්තරාණුක ආකර්ෂණ බල අඩුම හයිඩ්‍රජන්ගේ. එහෙනම් පරිපූර්ණ වායු හැසිරීමට වඩාත් ආසන්න වෙන්න ඕනේ හයිඩ්‍රජන් වායුව. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා A කියන ප්‍රස්ථාරයේ හයිඩ්‍රජන්ගේ බව. ඊළඟට B කියන ප්‍රස්ථාරය ගත්තා. B කියන ප්‍රස්ථාරේ කාගේද කියලා දැන් අපි බලන්න ඕනේ. BC කියන දෙන්න ගත්තම BC කියන්නේ දැන් ඔක්සිජන් නයිට්‍රජන් දෙන්න වෙනවානේ. එහෙනම් ඊළඟට පරිපූර්ණ වායු හැසිරීමට වඩාත් ආසන්න වෙන්නේ ඔක්සිජන්ද නයිට්‍රජන්ද කියලා බලන්න ඕනේ. ඒතර ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය ගත්තම 32 ග්‍රෑම් per mol. නයිට්‍රජන්ගේ මෞලික ස්කන්ධය ගත්තම 28යි ග්‍රෑම් per mol. ඒතර මේ දෙන්නගෙන් මෞලික ස්කන්ධය අඩු වෙන්නේ නයිට්‍රජන්ගේනේ. එහෙනම් ලන්ඩන් බල ප්‍රබලතාවය අඩු වෙන්නේ නයිට්‍රජන්ගේ. එතකොට අන්තරාණුක ආකර්ෂණ බල අඩු වෙන්නේ නයිට්‍රජන්ගේ. එහෙනම් පරිපූර්ණ වායු හැසිරීමට වඩාත් ලං වෙන්නේ නයිට්‍රජන් වායුව. එතකොට පරිපූර්ණ වායු හැසිරීමට වඩාත් ලං වෙන්නේ මේ ප්‍රස්ථාර තුනෙන් ගත්තම වඩාත් ලං වෙන්නේ A, ඊළඟට වඩාත් ලං වෙන්නේ C නේ. එහෙනම් නයිට්‍රජන් කියන්න ඕනේ T ප්‍රස්ථාරය. එතකොට පරිපූර්ණ වායු හැසිරීමෙන් වඩාත් අපගමනය වෙන්නේ B නේ. එහෙනම් B ප්‍රස්ථාරයෙන් කියන්නේ ඔක්සිජන්. ඒත් අපිට ඒක එහෙම තීරණය කරන්න පුළුවන්. ඊළඟට අපි අහලා තියෙනවා තුන්වෙනි කොටසේදී පහත අවස්ථාවලදී මෙම වායුන්ගේ හැසිරීම පරිපූර්ණ වායු හැසිරීම සමග සසඳා එයට හේතු ඉදිරිපත් කරන්න. පළවෙනි කරුණ තමයි පීඩනය ශුන්‍ය වෙන විට. ඒත් පීඩනය ශුන්‍ය වෙන විට මෙම වායුන්ගේ කියලා තියෙන මේ නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන වායුන්ගේ ඒවා පරිපූර්ණ හැසිරීමත් එක්ක සංසන්දනය කරන්න තමයි අපිට තියෙන්නේ. පීඩනය ශුන්‍ය වෙනකොට ඔයාලට ප්‍රස්ථාරයෙන් පේනවා පීඩනය ශුන්‍ය වෙනකොට තාත්වික වායු පරිපූර්ණ වායු හැසිරීමට වඩාත් ආසන්න වෙනවා. එතකොට අපිට හැසිරීම කියන එකට ලියන්න පුළුවන් වායු පීඩනය බිඳුව වෙන විට පළවෙනි කරුණ. හැසිරීම අහලා තියෙනවා. හැසිරීම තමයි තාත්වික වායු පරිපූර්ණ වායු වල හැසිරීමට වඩාත් ආසන්න වෙනවා. ඊළඟට ඒකට හේතුව අහලා තියෙනවා. ඒකට හේතුව තමයි වායු අණු අතර අන්තරාණුක බල නොසලකා හැරිය හැකි තරම් කුඩා වීම. එතකොට වායු අණු අතර අන්තරාණුක බල නොසලකා හැරිය හැකි නම් අපිට කියන්න පුළුවන් ඒ තාත්වික වායුවක් වුණත් එයා පරිපූර්ණ වායු හැසිරීමට වඩාත් ආසන්නයි කියලා. වඩාත් ආසන්න නමුත් මේක සමාන නෙමෙයි. තාත්වික වායුවක් කවදාවත් පරිපූර්ණ වායුවකට සමාන වෙන්න බෑ. ඒකේ හැසිරීමට වඩාත් ආසන්න වෙන එක තමයි වෙන්නේ. ඊළඟට දෙවෙනි එකෙන් අහලා තියෙන්නේ පීඩනය 600 පැස්කල්ට වඩා වැඩි විට. ඒ කියන්නේ අධ පීඩනය.
අධික පීඩනයේදී මොකද්ද වෙන්නේ? අධික පීඩනයේදී අණු අතර ආකර්ෂණ බල වලට වඩා විකර්ෂණ බල ප්‍රබල වෙනවා. මොකද දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි පොඩි පරිමාවක මිනිස්සු ගොඩාක් දාලා තද කරලා ඉන්නවා නම් එයාලා එක එක තල්ලු කරලා නිදහස් වෙනනේ මේ බලන්නේ. ඒ වගේ පීඩනය වැඩි තැනකට වායු අණු ගොඩක් දැම්මොත් ඒ කියන්නේ පරිමාව අඩු තැනකට වායු අණු ගොඩක් දැම්මොත් ඉන්නේ ලොකු පීඩනයක් ඇති වෙන්නේ. ඒතර ඒ වෙලාවේදී වායු අණු උත්සාහ කරන්නේ එකිනෙක විකර්ෂණය වෙලා Taman නිදහස් වෙන්න. ඒතර ඒ අවස්ථාවේදී හැසිරීම තමයි තාත්වික වායු පරිපූර්ණ වායු හැසිරීමෙන් ධන අපගමනයක් වෙන්නනවා. ඒතර ඔයාලට ප්‍රස්තාරයෙන් පේනවා ඇති පීඩනය එන්න වැඩි වෙනකොට පරිපූර්ණ වායු වලට වඩා තාත්වික වායු වල ඉසෙන් ඩගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිපූර්ණ වායු හැසිරීමෙන් ධන අපගමනය තමයි පෙන්වලා තියෙන්නේ. ඒකට හේතුව තමයි තාත්වික වායු අතර අන්තරාණුක විකර්ෂණ බල සැලකිය යුතුතරම් ඉහළ යාම නිසා තාත්වික වායු ඒ උෂ්ණත්වයේම පවතින පරිපූර්ණ වායු මගින් ඇති කරන පීඩනය ලබා දෙන්න නම් පරිපූර්ණ වායු වල පරිමාවට වඩා වැඩි පරිමාවක් අත් කරගන්න ඕනේ. ඉතින් කියන්නේ මෙහෙම දෙයක්. එතකොට තාත්වික වායු අතර අන්තරාණුක විකර්ෂණ බල ප්‍රබල වෙනවනේ. පීඩනය වැඩි වෙනකොට. පීඩනය වැඩි වෙනකොට විකර්ෂණ වැඩි වෙනවා. විකර්ෂණ වැඩි වෙනකොට තාත්වික වායුව මොකද කරන්නේ? තාත්වික වායුව එහෙනම් පරිපූර්ණ වායුව වලට වඩා අර තිබ පරිමාවෙම තිබ්බොත් දැන් එහෙනම් V පරිමාවක තිබ්බ කියලා හිතන්න. මේකේ තාත්වික වායුව තියෙනවා. මේකේ V පරිමාවකම පරිපූර්ණ වායුව තියෙනවා. දැන් මේ ඉහළ පීඩනයක තියෙන්නේ 600 පැස්කල් වඩා වැඩි පීඩනයක තියෙනවා. එතකොට මේ තාත්වික වායු අතර විකර්ෂණ බලය තියෙන නිසා මෙයාලා ගොඩක් ගිහිල්ලා මේ බිත්ති වල ගැටෙනවා. ගොඩක් ගිහිල්ලා බිත්ති වල කරනම මෙයාලා පීඩනය තවත් ඉහළ යනවා. එතකොට මෙයාලා 600 පැස්කල් පීඩනයෙම පවත්වාගෙන ඉන්න නම් මොකක් හරි 600 හරි 700 හරි මෙයාගේ පීඩනය අපි හිතමු 700 පැස්කල් තියෙන. මෙයාත් 700 පැස්කල් පීඩනයෙම පවත්වාගෙන ඉන්න නම් අපිට මේ V පරිමාව පාවිච්චි කරන්න බෑ. එහෙනම් ඊට වඩා වැඩි පරිමාවක් පාවිච්චි කරන්න වෙනවා. මොකද මෙයාලගේ ඇති කරන පීඩනය වැඩි. ඒතර මේ පීඩනයට ගේන්න නම් පරිමාව වැඩි කරන්න වෙනවා. ඒතර ඒක තමයි හේතුව. ඊළඟට අපි බලමු C කොටස. C කොටසෙන් කියන්නේ පොඩි ගණනය කිරීමක් ගැන. ඒකෙන් කියනවා කියවල බලමු ඉස්සෙල්ලා වායු අණුක ස්කන්ධය QA. ඒ සාපේක්ෂ අණුක ස්කන්ධය WA. මෙම වායුවේ x අණු ගණනක්. ඒ කියන්නේ වායු මවුල ගණනක් S නම් පරිමාවක් ඇති බඳුනක් තුල T උෂ්ණත්වයක පවතී. මෙම උෂ්ණත්වයේදී වායු අණු වල මධ්‍යන්න වේගය A වන අතර වර්ග මධ්‍යන්න මූල වේගය B වේ. වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන බව සැලකමින් පහත ඒවා සඳහා ප්‍රකාශන ලියා දක්වන්න. වරහන් ඇතුළේ තියෙනවා ඔප්පු කිරීම අනවශ්‍යයි කියලා. සහ ඡේදයේ තියෙන සංකේතය විතරයි පාවිච්චි කරන්න ඕනේ. ඒක වරහන් ඇතුළේ කිව්වත් නැතත් ඡේදයේ තියෙන සංකේත වලට හැර වෙනත් සංකේත පාවිච්චි කරොත් ඔයාලට ලකුණු හම් වෙන්නේ නැහැ. මොකද මේ සංකේත අපිට අලුතෙන් දාගන්න බෑ. පේපර් එකේ තියෙන ඒවාන් තමයි අපි කරන්නේ. එතකොට අපි බලමු මුලින්ම අහන්නේ වායුවේ පීඩනය සඳහා සමීකරණයක් ලියන්න. දැන් මෙතන දීලා තියෙන දත්ත මොනවද? අපිට දීලා තියෙනවා වායු අණුක ස්කන්ධය. අපි ඒක ලියාගමු. පැහැදිලි වෙන්නේ. ස්කන්ධය Q. සාපේක්ෂ අණුක ස්කන්ධය W. අණු ගණන X. මවුල ගණන Y. පරිමාව S. උෂ්ණත්වය T. වර්ග වායු අණු වල මධ්‍යම වේගය මධ්‍යන්න වේගයයි වර්ග මධ්‍යන්න වේග මූල වේගය කියන්නේ දෙකක්. ඒකත් දැනගෙන ඉන්න. මධ්‍යන්න වේගය A වර්ග මධ්‍යන්න මූල වේගය B. හරිද? අපිට කියලා තියෙනවා මේ වායුව පරිපූර්ණ ලෙස හැසිරෙන බව සලකන්න කියලා. එහෙනම් අපි පරිපූර්ණ වායුව සඳහා යොදන සමීකරණ මේකට යොදන්න පුළුවන්. ඒක අපි මුලින්ම වායුවේ පීඩනය හොයන්න ඕනේ. වායුවේ පීඩනය. වායුවේ පීඩනය හොයන්න T සමානයි 3 mmc වර්ග බා කියන සමීකරණ තමයි යොදා ගන්න වෙන්නේ. මෙතන දීලා තියෙන දත්ත අනුව. එතකොට මේ සමීකරණේ P කියන්නේ පීඩනය, M කියන්නේ වායු අණුවක ස්කන්ධය, N කියන්නේ වායු අණු ගණන, C වර්ග බා කියන්නේ වර්ග මධ්‍යන මූල වේගය. වර්ග මධ්‍යන වේගය. එතකොට බලමු කොහොමද දැන් මේකට දීලා තියෙන ඒවා අපි ආදේශ කරන්න කියලා තමයි ඊළඟට බලන්න.
ගත්තම පීඩනය 3න් 1 එහෙම ලියාගෙන n කියන්නේ වායු අණුවක ස්කන්ධය. ඒ වායු අණුවක ස්කන්ධය අපිට දීලා තියෙන්නේ Q. එහෙනම් m කියන්නේ Q. n කියන්නේ වායු අණු ගණන. ඒ වායු අණු ගණනත් අපිට දීලා තියෙන්නේ අණු ගණන x. c වර්ග බා කියන්නේ මෙතන වල පොඩි වැරදීමක් වුණා. PV සමානයි 3න් 1යි mn c වර්ග බා වෙන්නේ. එතකොට c වර්ග බා කියන්නේ දැන් මෙතන දීලා තියෙන්නේ මොකද්ද? වර්ග මධ්‍යන්නේ මූල වේගය. මූල වේගය කියන්නේ b. එහෙනම් මෙතන තියෙන මූල වේගය නෙවෙයි වර්ග මධ්‍යන්නේ වේගය. එහෙනම් මූල වේගයේ වර්ගය තමයි වර්ග මධ්‍යන්නේ වේගය. ඒ b වර්ග වෙනවා. ඊට පස්සේ බෙදන්න ඕන. දැන් මෙතන අපි පීඩනය ඉගෙන ගන්න ඕන. එහෙනම් මේ පැත්ත v වලින් බෙදන්න ඕන. ඒතර v කියන්නේ පරිමාව. පරිමාව මොකද්ද? s. එහෙනම් අපි මේක s වලින් බෙදන්න ඕන. ඒතර මෙන්න මේක තමයි උත්තරේ. ඒතර ඔප්පු කිරීම අනවශ්‍යයි කියන්නේ මෙන්න මේ සමීකරණය ලියන්න ඕනේ නැහැ කියන එක. මේ ටික ලියුවම ඇති. අපිට මේක කටුවැඩ කොලයක ලියාගෙන මේ සමීකරණය ඊට ආදේශ කරලා මේක මෙතන ලියුවම ඇති. මොකද ඒ ගන්න තමයි සංඛ්‍යා දෙකේ ඉඩ දීලා තියෙන්නේ. එකක් ලියන්න විතරයි. එතකොට ඔප්පු කිරීම අනවශ්‍යයි ගුවන් මේවට ලකුණු දෙන්න නැහැ. ඒක ලියගේ තේරුමක් නැහැ. ඊළඟට අපි බලමු දෙවෙනි එක. ZR ගුණිතය. ZR ගුණිතය. ZR ගුණිතය කියන්නේ අපි දැන් බලමු Z කියන්නේ මොකද්ද? Z කියන්නේ PV බෙදීම NRT. ZR ගුණිතය කියන්නේ මේක R වලින් වැඩි කරනවා. එතකොට අපිට එනවා PV බෙදීම NT කියලා. PV බෙදීම NT කියන එක අපි දැන් ආදේශ කරනවා. අපි ආදේශ කරමු. දැන් පීඩනය හොයාගෙන තියෙන්නේ. පීඩනයක් මෙතන හොයාගත්තා. එහෙනම් ඒක මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. QX V වර්ග බෙදීම 3S. වැඩි කිරීම. V කියන්නේ මොකද්ද? S. NT. N කියන්නේ මොකද්ද? වායු මෞල ගණන. අපි වායු මෞල ගණන මෙතන දීලානේ තියෙන්නේ. මෞල ගණන කියන්නේ y. එහෙනම් අපි මෙතන y දාන්න පුළුවන්. T කියන එක අපිට දීලා තියෙන උෂ්ණත්වය T කියලා. අපි මෙතන T දාන්න පුළුවන්. ඒතර අපිට මේකෙන් එනවා QX V වර්ග දැන් S මෙතන S කැපෙනවා බෙදීම 3y T කියලා උත්තරයක්. දෙවෙනි එකට උත්තරනේ මේක. ඊළඟට අපි බලමු තුන්වෙනි කොටස. ඉහත වායුවේ සංකේත මගින් නිරූපිත දේ සඳහා පහත සංඛ්‍යාත්මක අගයන් සපයා ඇතනම් W ගණනය කරන්න. එතකොට දැන් මේ ඡේද සංකේත වලින් දීපේවට මෙතන සංඛ්‍යාත්මක අගයන් ටිකක් දීලා තියෙනවා. ඒ සංඛ්‍යාත්මක අගයන් ආදේශ කරලා අපිට හොයන්න තියෙන්නේ W. එතකොට අපි දැන් W කියන එක අපි මේ ගොඩනගා ගන්නක සමීකරණ ඇතුලේ නෑනේ. එහෙනම් අපි W හොයන්න වෙනත් සමීකරණයක් ගොඩනගා ගන්න වෙනවා. W කියන්නේ වායු අණුව W කියන්නේ වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට මේකට පාවිච්චි කරමු PV සමානයි nRT කියන සමීකරණය. PV සමානයි nRT කියන එකේ අපිට n කියන එක වෙනකොට ලියා ගන්න පුළුවන්. n කියන එක වෙනකොට අපිට ලියන්න පුළුවන්. m බෙදීම capital M RT. මොකද n සමානයි simple m බෙදීම capital M වෙන නිසා. එතකොට අපිට simple m බෙදීම capital M RT. so දැන් මෙතන simple m කියන්නේ මොකද්ද? වායුවේ ස්කන්ධය. වායු අණුවක ස්කන්ධය නෙමෙයි. වායු අණු සියල්ලේම මුළු ස්කන්ධය තමයි simple m කියන්නේ. તો වායු අණු සියල්ලේ මුළු ස්කන්ධය මොකද්ද? වායු අණු සියල්ලේ මුළු ස්කන්ධය කියන්නේ වායු අණුවක ස්කන්ධය වැඩි කිරීම වායු අණු ගණන. එහෙනම් Q වැඩි කිරීම x. ඒක අපිට මෙතන ලියන්න පුළුවන්. m වෙනුවට QX බෙදීම capital M. capital M කියන්නේ මොකද්ද? capital M කියන්නේ වායුවේ මෞලික ස්කන්ධය. ඒක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. ඒතර ඒකේ සංකේතය තමයි W. ඒක අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. ඊළඟට RT. අපිට එනවා TV සමානයි QX RT බෙදීම W. ඒතර අපිට දැන් මෙතන හොයන්න W නේ. එහෙනම් අපි W උත්තර කරගමු. W සමානයි QX RT බෙදීම TV. අපිට මෙතන v වෙනකොට ලියා ගන්න පුළුවන්. අපිට මෙතන දීලා තියෙන සංඛ්‍යා රැසෙන් පරිමාණ s. එහෙනම් අපිට ගන්න පුළුවන් qx rt බෙදීම ts. එතකොට අපිට මෙතන දීලා තියෙනවා qx කියන විද්‍යාවේ දීලා තියෙනවා දත්ත විදියට මම කියන්නේ සංඛ්‍යාත්මක අගයන්. අපිට r දීලා තියෙනවා, t දීලා තියෙනවා, p දීලා තියෙනවා, s දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ දැන් ආදේශ කරලා w ට අගයක් හොයාගන්න. අපි ආදේශ කරමු. QX කියන ගුණිතය අපිට දීලා තියෙන්නේ. ඒක පොඩක් ලේසි වෙන හැම කරලා තියෙන්නේ. 4.46 වැඩි කිරීම 10 ඍණ 4යි. කිලෝග්‍රෑම් ආදේශ කරනකොට ඒකකත් එක්ක අනිවාර්යයෙන්ම ආදේශ කරන්න ඕනේ. ඊළඟට R දිහාගේ දීලා තියෙනවා 8.3යි 1.4යි ජූල් කෙල්විනට මවුලයට.
ඊළඟට අපිට දීලා තියෙනවා T කියන එක. T කියන්නේ 273යි කෙල්වින්. බෙදන්න ඕන අපි PS. P කියන්නේ කීයද? 1.01 වැඩි කිරීම 10 5යි ප්ලස් කරේ. වැඩි කිරීම S කියන එකෙන් කියන්නේ 2.5 වැඩි කිරීම 10 ඍණ 4යි ඝන මීටර. අපි දැන් මේ ආදේශ කරනකොට බලන්න ඕන මේවා කැපිලා යන්න පුළුවන් එකම ඒක කොටකින්ද තියෙන්නේ කියලා. දැන් මෙතන ජූල් කියන්නේ SI එක කියන්නේ. අපි දැන් මේක SI එකකින් හැම එකම ආදේශ කරාම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අන්තිමට SI එකක වලින් උත්තරේ එන්නේ. දැන් අපිට මෙතන දීලා තියෙන ඔක්කොම SI එකක වලින්. ඒ නිසා කොහොමද ප්‍රශ්නයක් එන්නේ නැහැ. සමහර වෙලාවට දැන් මේ පරිමාව ඝන මීටර නැතුව ඝන සෙන්ටිමීටර වලින් දුන්නා. එතන අපි ආදේශ වෙනකොට ඝන මීටර කරගෙන ආදේශ කරන්න ඕන. නැත්නම් ගාන වර්ධිනවා. ඉතින් අපිට මේක සුළු කරලා අපිට ගන්න පුළුවන් W සඳහා උත්තරයක්. W සඳහා 4.0.09 වැඩි කිරීම 10 ඍණ 1 ග්‍රෑම් per mole කියලා. මෙතන 10 ඍණ එක නෙවෙයි සෝරි 10 ධන 1. එතකොට අපිට එනවා මෞලික ස්කන්ධය 40.09යි ග්‍රෑම් per mole කියලා. හරි. ඊළඟට අපි 4 වෙනි ප්‍රශ්නය බලමු. 4 වෙනි ප්‍රශ්නය එන්නේ ඕගනික් වලින්. එතකොට අපිට දීලා තියෙන ප්‍රශ්නය ගත්තම ඒ කොටසේ තියෙනවා ඒ නැමැති ද්විආදේශිත ඇරොමැටික සංයෝගයේ අණුක සූත්‍රය C7 H6 O3 වේ. එහි 6.9 ග්‍රෑම් සෝඩියම් ලෝහය වැඩිපුර සමග ප්‍රතික්‍රියා කළ විට සම්තුෂ්ණත්ව පීඩනයේදී මැනගනු ලැබූ හයිඩ්‍රජන් ප්‍රමාණය 1120යි ඝන සෙන්ටිමීටර වේ. එහි තවත් 6.9 ග්‍රෑම් ප්‍රමාණයක් වැඩිපුර සෝඩියම් බයිකාබනේට් සමග ප්‍රතික්‍රියා කළ විට සම්තුෂ්ණත්ව පීඩනයේදී මැනගනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් වායු පරිමාව 1120යි ඝන සෙන්ටිමීටර වේ. ඊට පස්සේ සවුපේදී වායුවක මෞලික පරිමාව දීලා තියෙනවා. පළවෙනියට අහලා තියෙනවා එහි අඩංගු ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගන්න කියලා. එතකොට අපි දැන් බලන්න ඕන අපිට දීලා තියෙනනේ ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම වලින් ලැබුණු දත්ත ටික. ඉතින් අපිට ඒවෙන් ගන්න පුළුවන් තොරතුරු මොනවද කියලා අපි බලන්න. මුලින්ම බලමු ඒ 6.9ක් තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ සෝඩියම් එකයි සෝඩියම් බයිකාබනේට් එකයි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ සංයෝගනේ C7 H6 O3. ඒතර මෙයාගේ මෞලික ස්කන්ධ ගත්තම AV 138යි ග්‍රෑම් per mole කියලා. එතකොට අපිට හොයන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාවට සහභාගී කරවපු ඒවල මෞල ප්‍රමාණය. මෞල හොයන්නේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධයෙන්. එතකොට අපිට එනවා ස්කන්ධය 6.9 ග්‍රෑම් මෞලික ස්කන්ධය 138යි ග්‍රෑම් per mole. එතකොට අපිට මෙතන එනවා මෞල දශම 0.5. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරවපු ඒගේ ප්‍රමාණය AN. එතකොට ලැබුණ හයිඩ්‍රජන් මෞල ප්‍රමාණයත් හොයන්න පුළුවන්. මේ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියා කරේ A මෞල දශම 0.5යි. ලැබුණ හයිඩ්‍රජන් මෞල ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. මෙතන දීලා තියෙනවා හයිඩ්‍රජන් පරිමාව. එතකොට සම්මුතිෂ්ණත්ව පීඩන වලදී පරිමාව මෙරලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මෞලික පරිමාව දීලා තියෙනවා. එතකොට අපිට හයිඩ්‍රජන් මෞල ප්‍රමාණය හොයන්න පුළුවන්. පරිමාව බෙදන්න ඕන මෞලික පරිමාවයි. එතකොට අපිට මෙතන එනවා 0.5 මෞල කියලා. එතකොට ඒ 0.5 මෞල ප්‍රතික්‍රියා කරලා සෝඩියම් එක දීලා තියෙන්නේ හයිඩ්‍රජන් මෞල 0.5. ඊළඟට අපි බලමු බයිකාබනේට් එක. ඒකෙදි ඒ ප්‍රතික්‍රියා කරලා තියෙන කලින් ස්කන්ධෙම 6.9 ග්‍රෑම්. එහෙනම් එයාගේ මෞල ප්‍රමාණය 0.05 මෞල. ලැබෙන කාබන් ඩයොක්සයිඩ් නේ. කාබන් ඩයොක්සයිඩ් ලැබිලා තියෙන හයිඩ්‍රජන් පරිමාවම තමයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් මෞල ගානම තමයි. 0.05 මෞල. එතකොට ඒ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරාම ඒගේ මෞල ගානට සමාන හයිඩ්‍රජන් මෝල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ සෝඩියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරාම ඒගේ මෞල ගානට සමාන කාබන් ඩයොක්සයිඩ් මෝල් ප්‍රමාණයක් ලැබුණා. එතකොට ඊළඟට අපිට බලන්න පුළුවන් මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය මොනවද කියලා අහන්නේ. එතකොට අපිට
දීලා තියෙන මේක ඇරොමැටික් සංයෝගයක් කියලා. ඒකට ඇරොමැටික් සංයෝගයක් කියන්නේ මෙහෙම බෙන්සීන් වලයකට බැඳුණු මොකක් හරි කාණ්ඩයක් තියෙන එකක් නේ. එතකොට මේ බෙන්සීන් වලයට අදාළ කාබන් පරමාණු කීයක්ද කියලා අපි දන්නවා. ඒකට දීලා තියෙන අංක සූත්‍රය තමයි C7H6O3. ඒතකොට මේ වලයේ C6ක් තියෙන්න ඕන. ඊළඟට හයිඩ්‍රජන් පරමාණු මෙහෙම 5ක් තියෙන්න ඕන. එතකොට C7H6O3 කියන එකෙන් මෙන්න මේ ඇරොමැටික් වලය ටික අයින් වුණාම තමයි මේක ද්විආදේශිතයිනේ. එතකොට මෙතනයි කියලා අපි හිතමු. මොකක් හරි කාණ්ඩ දෙකක් ආදේශ වෙලා තියෙන්න ඕන. එතකොට තව හයිඩ්‍රජනයක් අයින් වෙනවා. ඒතර හයිඩ්‍රජන් 4. එතකොට ඉතුරු ටික මේ ආදේශිත කාණ්ඩ වලට අදාළ පරමාණු වෙන්න ඕන. ඉතුරු වෙන්නේ කාබන් 1කුයි හයිඩ්‍රජන් 2කුයි ඔක්සිජන් 3කුයි. එතකොට අපි ගත්තම දැන් මෙතන සෝඩියම් බයිකාබනේට් එක්ක මේ සංයෝගය ප්‍රතික්‍රියා කරනවා කියලා තියෙනවා. සෝඩියම් බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන අපිට හම්බ වෙන සංයෝගයක් වෙන්නේ කාබොක්සිලික් අම්ලනේ. ඒක අපිට හිතන්න පුළුවන් මේ කියන ව්‍යුහය ඇතුලේ එක ආදේශිත කාණ්ඩයක් විදිහට COOH තියෙන්න ඕනේ කියලා. COOH මුත් අයින් වුණාම මෙතනින් ඒ කියන්නේ කාබන් පරමාණුවයි ඔක්සිජන් පරමාණු දෙකයි හයිඩ්‍රජන් පරමාණුවයි අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? කාබන් නැහැ. හයිඩ්‍රජන් දෙකෙන් එකක් අයින් වෙනවා. එතකොට එක හයිඩ්‍රජනයක් ඉතුරු වෙනවා. ඔක්සිජන් 3නේ ඔක්සිජන් දෙකක් අයින් වෙනවා. ඒකට තව ඔක්සිජනයක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් ඉතිරි ආදේශිත කාණ්ඩේ OH කියලා. එතකොට මේ කාබන් වලයට බැඳුණු ආදේශිත කාණ්ඩ දෙක වෙන්නේ COOH හා OH. එතකොට ඊට පස්සේ අපි බලන්න අපි දැන් මේ තීරණය කරපු දත්ත අපිට මේ පරීක්ෂණ වලින් ලැබුණු දත්තත් එක්ක ගැලපෙනවද කියලා. ඒත් අපි දැන් තීරණය කරේ එක ආදේශිත කාණ්ඩයක් COOH අනිත් එක OH කියලා. එතකොට COOH කාණ්ඩය OH කාණ්ඩය කියන දෙකම සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවානේ. එතකොට මේ දෙකම සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා උණු මේ හයිඩ්‍රජන් පරිමාව හයිඩ්‍රජන් මවුල ගන්න දෙන්න. එතකොට සෝඩියම් බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ COH කාණ්ඩය විතරයිනේ. මේක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට COOH එක්ක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් මවුල් ප්‍රමාණය දෙන්න ඕන. එතකොට අපි බලමු. මෙහෙමනේ තියෙන්නේ. හිතමු මේක තමයි එක ව්‍යුහයක් කියලා. එතකොට මේ ආදේශිත කාණ්ඩ දෙකක් බැඳලා තියෙනකොට ඇරොමැටික් වලයකට අපිට අඳින්න පුළුවන් ව්‍යුහ තුනක්. මේක එකක් ඊළඟට මේක අනිත් එක මේක අනිත් එක. එතකොට අපිට මේ වගේ ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. එතකොට අපි ඊළඟට බලන්න ඕන මොකක් හරි මේ තුනෙන් එක ව්‍යුහයක් අරගෙන මේ තුනේම ප්‍රතික්‍රියාව වෙන්නේ එකම විදිහටනේ. ව්‍යුහ තුනක් වුණාට ප්‍රතික්‍රියාව වෙනකොට COH කාණ්ඩය සහ OH කාණ්ඩය වෙන වෙනම ප්‍රතික්‍රියා වෙනවා. අපි දැන් බලමු අපිට හයිඩ්‍රජන් වායු මවුල සහ කාබන් ඩයොක්සයිඩ් වායු මවුල ප්‍රමාණයන් ලැබුණ විදිහට මේ ව්‍යුහය ගැලපෙනවද කියලා. ඒකට අපි මුලින්ම ගත්ත සෝඩියම් එක ප්‍රතික්‍රියාව සෝඩියම් එක මේ ආදේශිත කාණ්ඩ දෙකම ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මෙතන OH කියන එකේ තියෙන හයිඩ්‍රජන් මේ හයිඩ්‍රජන් දෙකම සෝඩියම් එක ප්‍රතික්‍රියා කරන තරම් ආම්ලිකයි. ඒකට අපිට එනවා මෙහෙම ව්‍යුහයක්. එතකොට අපිට මේ හයිඩ්‍රජන් සහ මේ හයිඩ්‍රජන් එකතු කරලා ලැබෙනවා H2 වායුව. එතකොට බලන්න මෙන්න මෙයා එකම මවුල ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් වායුවත් එකම මවුල නේද ලැබෙන්නේ. එතකොට අපිට අපි හොයාගත්ත පළවෙනි දත්තට ඒක ගැලපෙනවා. සංයෝගයේ එකම මවුලත් එක්ක සෝඩියම් ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් එකම මවුල ලැබෙනවා. ඊට අපි දෙවෙනි එක බලමු කාබන් ඩයොක්සයිඩ් වායු මවුල පරිමාණ ලැබෙන විදිහ. කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් බයිකාබනේට් ප්‍රතික්‍රියා කරන්නේ COOH කාණ්ඩයත් එක්ක විතරයි. මේ හයිඩ්‍රජන් සෝඩියම් බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන තරම් ආම්ලික නැහැ. ඒකට සෝඩියම් බයිකාබනේට් එක්ක මේක ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා මේ OH වලට වෙනසක් වෙන්නේ නැහැ. එතන අපිට ලැබෙනවා ජලය සහ කාබන් ඩයොක්සයිඩ් එකම මවුල. ස්ටොයිකියෝමීටර් අනුව මෙයාගේ එකම වල ප්‍රතික්‍රියා කරාම අපිට කාබන් ඩයොක්සයිඩ් එකම වල ලැබෙනවා. එහෙනම් අපිට කාබන් ඩයොක්සයිඩ් වායු මවුල පරිමාව ආශ්‍රයෙන් ලැබුණේ ඒ දත්තටත් මේක ගැලපෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ අපි අඳපු ව්‍යුහ තුන ඒ සංයෝගයට තියෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙවෙනි කොටස. පළවෙනි කොටසේ අහනවනේ ක්‍රියාකාරී කාණ්ඩය කියලා. ඒතර මේකේ ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය. මේකට දෙවෙනි කොටස ඇහුවම ඒට තිබිය හැකි සියලුම ව්‍යුහ සූත්‍ර ලියන්න. ඒතර ඒට තිබිය හැකි ව්‍යුහ සූත්‍ර තුන තමයි මේ තුන. දැන් COOH කින් පටන් ගත්තොත් මෙටා ස්ථානයේට පැරා ස්ථානයේට OH ස්ථානයේට OH ආදේශ වෙලා තියෙන
සංයෝග තුන තමයි ව්‍යුහ තුන විදිහට තියෙන්න පුළුවන්. ඊළඟ එකේ අහනවා ඉහත ව්‍යුහ අතරින් තාපාංකයේ වඩාත්ම අඩු සංයෝගයේ ව්‍යුහය අඳින්න. එතකොට තාපාංක ගත්තම තාපාංකය කියන්නේ ද්‍රවයක් වායුවක් කරන්න එක ATM පීඩනයේදී අවශ්‍ය වෙන උෂ්ණත්වය. ඒකට මේ උෂ්ණත්වය නැත්නම් තාපාංකය වැඩි වෙන්නේ අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. ඒත් අපි බලන්න ඕනේ මේ තුන් දෙනාගේ අන්තරණුක ආකර්ෂණ බල ක්‍රියා කරන්නේ කොහොමද? අන්නේ තාපාංකය වඩාත්ම අඩු සංයෝගයනේ. එහෙනම් අහන්නේ අන්තරණුක ආකර්ෂණ බල වඩාත්ම දුබල සංයෝගය මොකක්ද කියලා. ඒකට මේ ව්‍යුහ තුන ගත්තම මෙයාලගේ COH කාණ්ඩ OH කාණ්ඩ තියෙනවනේ. යාබිද පරමාණු වල යාබිද අණු වල COH කාණ්ඩ සහ OH කාණ්ඩ තියෙනවා. එතකොට ඒවට එකිනෙක අතර හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. හයිඩ්‍රජන් බන්ධන හදලා එයාලගේ ද්විතීයික අන්තරණුක ආකර්ෂණ විදිහට හයිඩ්‍රජන් බන්ධන වල ක්‍රියා කරන්න පුළුවන්. ඒත් හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලතාවය අඩුව කෙනාගේ තමයි ද්විතීයික අන්තරණුක ආකර්ෂණ බල ප්‍රබලතාවය අඩු. එතකොට මෙන්න මේ පළවෙනි සංයෝගය ගත්තම මේ ව්‍යුහ සූත්‍රය අපහු හඳගත්තොත් මෙහෙම කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා. මෙහෙම OH කාණ්ඩයක් තියෙනවා. එතකොට මේ සංයෝගයේ තව සංයෝග දෙකක් තියෙනවනේ. මේ සංයෝග තුනෙන් මුලින්ම මේක ගත්තා. ඒත් එයාගේ හයිඩ්‍රජන් බන්ධන මෙන්න මේ කාබොක්සිලික් අම්ල අණුවේ ඔක්සිජන් සහ OH කාණ්ඩයේ හයිඩ්‍රජන් අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුළුවන්. එතකොට මේ එකම අණුවක් ඇතුළේ හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ. අපි ඒවට කියනවා අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන කියලා. එතකොට මේ සංයෝග වලට අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන ඇති කරගන්න බෑ. මොකද COH කාණ්ඩය සහ OH කාණ්ඩය අතර දුර වැඩි. මේකෙත් එහෙමයි. COH සහ OH පිටලා තියෙන්නේ ඊටම දුරින්. ඒක නිසා එයාට අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන හදන්න බෑ. ඒත් මේ සංයෝගයට විතරක් එයාගේ COH කාණ්ඩය සහ OH කාණ්ඩය එක ළඟ පිටලා තියෙන නිසා අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ සංයෝග දෙකට සාපේක්ෂව මෙයාට අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් හැකියාව අඩුයි. අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන කියන්නේ මේවා අන්තක් අණුක අන්තර් අණුක කියන්නේ අණු අතර හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් හැකියාව අඩුයි. මොකද මේ ඔක්සිජනුයි මේ හයිඩ්‍රජනුයි අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන හදන්න බැහැ වෙලානේ. ඒක නිසා මෙයාලට යාබදනුත් එක්ක අන්තර් අණුක ආකර්ෂණ ඇති කරගන්න පුළුවන් හැකියාව අඩුයි. ඒක නිසා මෙයාගේ තාපාංකය තමයි අඩු. මොකද අන්තර් අණුක ආකර්ෂණ බල දුබල මෙයාගේ. එහෙනම් තාපාංකය අඩුව මේ ව්‍යුහය. එතකොට තුන්වෙනි කොටසට උත්තරේ වෙන්නේ මේ සංයෝග මේ ව්‍යුහය. ඊළඟට B කොටස ගමු. B කොටසේ කියනවා මේ B හා C යන අණුක සූත්‍රය C9H15 වෙන ඒකාදේශිත ඇරොමැටික ප්‍රාථමික ඇමීන තුනකි. ඒකාදේශිතයිලු ඇරොමැටිකයිලු ප්‍රාථමික ඇමීන. ඒකට ඒ වචන තුනෙන් මොකද කියන්නේ? B කොටස අණුක සූත්‍රය තමයි C9H13N. එතකොට මේ සංයෝග තුන ඇරොමැටිකයිලු. ඇරොමැටිකයි නම් මෙහෙම වලයක් තියෙන්න ඕනේ. ඇරොමැටික වලයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකාදේශිතයිලු. ඒකාදේශිතය නම් ආදේශිත කාණ්ඩ එකයි තියෙන්නේ. ප්‍රාථමික ඇමීනලු. ප්‍රාථමික ඇමීන කියන්නේ NH2 කාණ්ඩයක් තියෙනවා. ද්විතීයික ඇමීන කියන්නේ NRH. තෘතීයික ඇමීන කියන්නේ NRR. මේ පැත්තට කොහොමත් R කාණ්ඩයක්නේ තියෙන්නේ. මේවා ප්‍රාථමික ඇමීන, මේවා ද්විතීයික ඇමීන, මේවා තෘතීයික ඇමීන. මෙතන කියන්නේ ප්‍රාථමික ඇමීන කියලා. ඊළඟට A හා B ප්‍රතිරූප සමාවේවිකතාව පෙනෙන අතර CA නොපෙන්වයි. එතකොට A, B, C කියන ව්‍යුහ තුනක් තියෙනවා. A, B කියන දෙන්න ප්‍රතිරූප අවයව සමාවේවිකතාව පෙන්වනවා. ප්‍රතිරූප අවයව සමාවේවිකතාව කියන්නේ මොකක්ද? කාබන් පරමාණුවක් වටා අසමාන බන්ධන කාණ්ඩ හතරක් බැඳුන එක තමයි ප්‍රතිරූප අවයව සමාවේවිකතාව පෙන්වන්න පුළුවන් වෙන්නේ. එහෙනම් A, B දෙන්න තමයි ප්‍රතිරූප අවයව සමාවේවිකතාව පෙන්වන්නේ. C එහෙම පෙන්වන්නේ නැහැ. එතකොට අපිට AB වලට ව්‍යුහ දෙකක් ඇඳ ගන්න පුළුවන් නිකන් හිතලා. මොකද අණුක සූත්‍රය දීලා තියෙනවා. ඊළඟට දත්ත ටිකක් දීගෙන ඇරොමැටිකයි ඒකාදේශිතයි ප්‍රාථමික ඇමීන කියලා. අපිට මේකට අඳින්න පුළුවන් ව්‍යුහ ටික. අපි මේක ඇරොමැටික කාණ්ඩයේ දාලා එතකොට මෙතනත් බලන්න පුළුවන්. ඇරොමැටික කාණ්ඩයේ කාබන් 6ක් වැය වෙනවා. හයිඩ්‍රජන් පරමාණු 5ක් වැය වෙනවා. එතකොට ඉතුරු ටික තමයි මේ ආදේශිත කාණ්ඩයේ තියෙන්න ඕනේ. මේකෙන් මෙන්න මේ අණුක සූත්‍රයෙන් මේ ටික අයින් කරාම අපිට ඉතුරු වෙනවා C3යි 13න් 5ක් ගියාම H8යි N කියලා. ඒකට NH2 කාණ්ඩයක් තියෙනවා කියලා දන්නවනේ. එහෙනම් NH2 කාණ්ඩයක් මෙතනින් අයින් කරාම ඉතිරි වෙනවා C3යි H6යි කියලා. එතකොට මේන් එකකට NH2 කාණ්ඩයක් අනිවාර්යෙන් බැඳලා තියෙනවා. ඊට පස්සේ
C3H6 කියන එකත් මෙතන තියෙන්න ඕන. එතකොට මෙතනට 101ක් දැම්මා. අපිට ඕන මෙතෙන්ට හයිඩ්‍රජන් එකක් දාලා මෙතෙන්ට CH2 CH3 දැම්මම හරියන්නේ. ඊට ඔන්න අපි එක ව්‍යුහයක් ඇඳගත්තා. ඊළඟට මේකත් අඳින්න බලමු. මෙහෙම C H දාලා තව කාබන් පරමාණු දෙකක් තියෙනවානේ. එතකොට මේකට අපිට දාන්න පුළුවන් තව CH3 එකක් දාලා මෙහෙම අඳින්න පුළුවන්. එතකොට මෙන්න මේ කාබන් පරමාණු වටා බැඳලා තියෙන අසමාන කාණ්ඩ 4. මේ කාබන් පරමාණුව නෙමෙයි. මේ කාබන් පරමාණු වටා බැඳලා තියෙන අසමාන කාණ්ඩ 4. අපි නිකන් දල වශයෙන් හිතලා මෙහෙම view ටිකක් ඇඳ ගන්නවා. ඊපස්සේ බලනවා අපි සලකලා බලන කියන්නේ එක සාධක වලට මේ ව්‍යුහය ගැලපෙනවද? මේ ව්‍යුහය ගැලපෙනවනේ. මේ කාබන් පරමාණු වටේට තියෙන අසමාන කාණ්ඩ 4. ඊට පස්සේ C ව්‍යුහය ගැන කියන්නේ ඒක ප්‍රතිරූප අවයව සමාවිකතාව පෙන්වන්නේ නැහැ කියලා. එහෙනම් අපිට මේකේ අසමාන කාණ්ඩ 4ක් බඳුන කාබන් තියෙන්න බෑ. මේක වෙන්න පුළුවන් CH2 NH2 වෙන්න පුළුවන්. sorry තව CH2 එකක් ඕනනේ. කාබන් පරමාණු 3ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු 6ක් තියෙනවා. NH2 කාණ්ඩයක් තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. තව විදි තියෙන්න පුළුවන්. එතකොට අපි දැන් විදි දෙකක් අපිට තියෙන්න පුළුවන් විදි ටිකක් ඇඳගෙන බලනවා ඊළඟට කියන දත්තත් එක්ක මේ කියන ව්‍යුහ ගැලපෙනවද කියලා. ඊට පස්සේ තියෙන ටික කියවලා බැලුවම 3 හා අණුක HCl සමග ABC පිළිවෙලෙන් DEF ලබා දෙන අතර G වායුව පිට කරයි. NaNO2 HCl එක ප්‍රතික්‍රියා කරාම වායුව පිට කරනවලු DEF ව්‍යුහ ලබා දෙනවලු. එතකොට මතක් වෙන්න ඕන ඕගනික් පාඩම උගන්වනකොට උගන්වනවා NaNO2 දැන HCl එක ප්‍රතික්‍රියා කරාම NH2 කාණ්ඩයක් තියෙන සංයෝග OH කාණ්ඩයක් බවට පත් වෙමින් NH2 කාණ්ඩයක් තියෙන සංයෝග පත් වෙන OH කාණ්ඩයක් බවට පිට කරන නයිට්‍රජන් වායුව. ඒකට ඒ ප්‍රතික්‍රියාව මතක් වෙන්න ඕන. එතකොට මේ පිට කරනවා කියන්නේ G කියලා වායුවක්නේ. එහෙනම් නයිට්‍රජන් තමයි G කියන්නේ. ඊළඟට ABC පිළිවෙලෙන් DEF ව්‍යුහ ලබා දෙනවා. එතකොට මෙන්න මේ තුන NaNO2 දැන් HCl එක ප්‍රතික්‍රියා කරාම DEF ව්‍යුහ ලබා දෙන්නේ. අපි බලමු A කියන එකේනා මේ සංයෝගයත් එක්ක ප්‍රතික්‍රියා කරාම D කියන ව්‍යුහණය ලබා දෙන්නේ. එතකොට A කියන එකේනාගේ NH2 කාණ්ඩය තමයි OH කාණ්ඩයක් බවට පත් වෙන්නේ. ඒක තමයි මේ ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරාම වෙන වෙනස. එතකොට D කියන එකේනා අපිට ඇඳ ගන්න පුළුවන් NH2 කාණ්ඩය OH වෙනවා. ඉතුරු ටිකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට B කියන එකේනා අපිට ප්‍රතික්‍රියා කරාට පස්සේ ලබා දෙන්නේ E කියලා සංයෝගය. ඒත් E අපිට අඳින්න පුළුවන් CH2 C CH3 H NH2 කාණ්ඩයේ OH වෙනවා. ඊළඟට F කියන එකේනට අපිට දෙන්නෙක් හම්බුණානේ. ඒ දෙන්නට අඳින්න පුළුවන් පළවෙනි එක්කෙනා ඇඳොත් CH2 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 OH. ඊළඟ එක්කෙනා ඇඳොත් C CH3 CH3 NH2 කාණ්ඩයේ OH වෙනවා. එතකොට මෙහෙම සංයෝග තුනක් තමයි ලබා දෙන්නේ DEF කියන එක. අපිට දැන් තාම DE කියන දෙන්න මාරු වෙන්න පුළුවන්. මොකද මෙතන AB කියන දෙන්න මාරු වෙන්න පුළුවන් නේ. AB කියන දෙන්නම ප්‍රතිරූප අවයව සමායකතාව පෙන්වනවා කියලා කිව්වා. ඒට විශේෂිත වූ ලක්ෂණයක් හෝ බීට විශේෂිත වූ ලක්ෂණයක් කිව්වේ නෑනේ. එහෙනම් AB මාරු වෙන්න පුළුවන් තාම. එතකොට ඒ කියන්නේ DE මාරු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ C වලට අදාළව අපි ව්‍යුහ දෙකක් අඳගත්තා. ඒ ව්‍යුහ දෙකෙන් මේ ප්‍රතික්‍රියාවට සහභාගී වුණාම අපිට ලැබෙනවා F මේ ව්‍යුහ දෙක. එතකොට මේ ව්‍යුහ දෙකෙන් මොකද්ද තෝරගන්නේ කියන එක තාම තීරණය කරන්න තාම දත්ත හම්බුන්නේ නැහැ. ඒ ඉස්සරහට කියවලා බැලුවම ඒ දෙක වෙන් කළා හඳුනා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ කියනවා F ලූකස් ප්‍රතිකාරකය සමග ෂණික ආවිලතාවය දුන්න අතර D හා E ආවිලතාවය ලබා දීමට විනාඩි 5ක් පමණ ගත වී කියලා. එතකොට F කියන එක්කෙනා ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ෂණික ආවිලතාවයක් දීලා. එතකොට මතක් වෙන්න ඕනේ ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ෂණික ආවිලතාවයක් දෙන්න OH කාණ්ඩයක් තියෙන කෙනෙක් ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරාම OH කාණ්ඩයට Cl ආදේශ වෙන එක තමයි වෙන්නේ. එතකොට ෂණික ආවිලතාවයක් දෙන්නේ තෘතීයික ඇල්කොහොල් වලදී. ඒක ඕගනික් උගන්වනකොට උගන්වනවා. තෘතීයික ඇල්කොහොලයක් ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ෂණික ආවිලතාවයක් දෙන්නේ. ඒතර F කියන එක නා ෂණික ආවිලතාවයක් දුන්න කියලා තියෙනවනේ. එහෙනම් මෙයා වෙන්න බෑ. මොකද මේක තෘතීයික ඇල්කොහොලයක් නෙමෙයි. මේක ප්‍රාථමික ඇල්කොහොලයක්. ඊළඟට මෙයා තෘතීයික ඇල්කොහොලයක්. මොකද
OH කාණ්ඩය සම්බන්ධ කාබන්ට R කාණ්ඩ තුනම තමයි බැඳලා තියෙන්නේ. ඒවට කියන තෘතීක ඇල්කොහොල් කියලා. එහෙනම් අපිට F ව්‍යුහයට මේක අතාරින්න වෙනවා. එහෙනම් මේක තමයි හරි ව්‍යුහය. ඒකට අපිට උඩ C ව්‍යුහය තීරණය කරන්න පුළුවන්. F කියන එක්කෙනාට මේ ව්‍යුහය අතාරිය කියන්නේ C කියන එක්කෙනාට මේ ව්‍යුහය අපිට අතාරින්න වෙනවා. එහෙනම් C ගේ හරි ව්‍යුහය මේක. ඊළඟට බලන්න අපි දැන් මේ ඇඳපු ව්‍යුහ දෙක හරිද කියලා. මොකද මේවට තව ව්‍යුහ තියෙන්න පුළුවන් නේ. එතකොට D හා E ආවිලතාව ලබා දෙන්න විනාඩි 5ක් ගත වුණා. එහෙනම් D හා E ට විනාඩි 5ක් ගත වෙනවා කියන්නේ එයා ෂණික ආවිලතාවය දිලා නැහැනේ. එහෙනම් D හා E සංයෝග තෘතීක ඇල්කොහොල වෙන්න බෑ. දැන් බලන්න මේකෙදි මේක තෘතීක ඇල්කොහොලයක් නෙවෙයි මේක ද්විතීක ඇල්කොහොලයක්. මොකද OH කාණ්ඩය සම්බන්ධ කාබන් පරමාණුවට R කාණ්ඩ දෙකයි බැඳලා තියෙන්නේ. එහෙනම් ඒක ද්විතීක ඇල්කොහොලයක්. මේකත් ඒ වගේ. ඒකත් ද්විතීක ඇල්කොහොලයක්. එහෙනම් මේ දෙක ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ආවිලතාවයක් දෙන්න විනාඩි 5ක් පමණ ගත වී කෙනෙකුටත් ඒක ගැලපෙනවා. ඊළඟට කියන කරුණ B හා E පමණක් ආම්ලික KMNO4 වර්ණය වෙනස් කරයි. ආම්ලික KMNO4 වල වර්ණය වෙනස් වෙන්නේ ඇයි? ආම්ලික KMNO4 දම් පාටයි. එතකොට ආම්ලික KMNO4 ට පුළුවන් ඔක්සිහරණය වෙන්න. එතකොට එයත් එක්ක ප්‍රතික්‍රියා කරන අනිත් සංයෝගයට පුළුවන් ඔක්සිකරණය වෙන්න. ඒතර ආම්ලික KMNO4 වල වර්ණය විවරණ කරන්න පුළුවන් වෙන්නේ ඔක්සිකරණය වෙන්න පුළුවන් කෙනෙක්ට. එතකොට මේ තුන් දෙනාගෙන් ඔක්සිකරණය වෙන්න පුළුවන් වෙන්නේ තෘතීක ඇල්කොහොල ඇරෙන අනිත් අයට. තෘතීක ඇල්කොහොල වලට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. ද්විතීක ඇල්කොහොල වලට පුළුවන් ඇල්ඩිහයිඩ් බවට ඔක්සිකරණය වෙන්න. ද්විතීක ඇල්කොහොල වලට පුළුවන් කීටෝන් බවට ඔක්සිකරණය වෙන්න. ප්‍රාථමික ඇල්කොහොල වලට පුළුවන් කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වෙන්න. තෘතීක ඇල්කොහොල වලට ඔක්සිකරණය වෙන්න බෑ. ඒත් මේකෙදි කියන්නේ D හා E පමණක් ආම්ලික KMNO4 වර්ණය වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්න තමයි ඔක්සිකරණය වෙන්න පුළුවන් දෙන්න වෙලා තියෙන්නේ. ඒකත් ගැලපෙනවනේ. මේ දෙන්න ඔක්සිකරණය වෙන්න පුළුවන්. මෙයාට ඔක්සිකරණය වෙන්න බෑ. මොකද මෙයා තෘතීක ඇල්කොහොල. එහෙනම් අපි අඳගත්තු ව්‍යුහ තුන හරි. ඊට පළවෙනි ප්‍රශ්නේ අහනවා G වායුව නම් කරන්න. G වායුව අපි හොයාගත්ත නයිට්‍රජන්. ඊළඟට අහනවා A B C D E F ව්‍යුහ නම් කරන්න. ඒතර අපි A B C D E F ව්‍යුහත් හොයාගත්තනේ. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා තැරියා, එයා වැරදි, මෙයා තමයි C. ඊළඟට D E F ව්‍යුහ මෙයා D, මෙයා E, මෙයා F. ඒකට ඒකත් හරි. ඊළඟට C කොටස. C කොටසේ දීලා තියෙනවා වගුවක්. පහත ප්‍රතික්‍රියාවේදී දක්නට ලැබෙන නිරීක්ෂණ සඳහන් කර එම නිරීක්ෂණයට අදාළ වෙන ඵලය නම් කරන්න. මුලින්ම දීලා තියෙනවා වගුව පුරවන්න තියෙන ප්‍රතික්‍රියාව දීලා නිරීක්ෂණයේ ඵලය ලියන්න තියෙනවා. ඒකට පළවෙනි එකේ දීලා තියෙනවා CH3 CH2 CHO පේලින්ස් ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරලා. ඒ කියන්නේ CH3 CH2 CHO කියන්නේ මෙහෙම එකක් නේ. කියන්නේ ඇල්ඩිහයිඩයක්. එයා ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ පේලින්ස් ද්‍රාවණයත් එක්ක. ඒතර ඇල්ඩිහයිඩයක් පේලින්ස් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? ඒක ඕගනික් වල තියරි යටතේ උගන්වනවා. ඇල්ඩිහයිඩයක් පේලින්ස් ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරාම එයාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් වල ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට පේලින්ස් ද්‍රාවණයට ඔක්සිකරණය වෙලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එතකොට අපිට පේලින්ස් ද්‍රාවණය මුලින් නිල් පාටයි. එතකොට මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙලා මෙතන හැදෙනවා COO රින එන්නේ දන. මොකද මේ මාධ්‍ය ආම්ලිකයි. එතකොට එනේ මෙතන තියෙන වෙන කැටායනයක් කොහොම හරි හැදෙන්නේ කාබොක්සිලික් අම්ලයේ ඇනායනය. පේලින්ස් ද්‍රාවණය ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. තුර නිරීක්ෂණය ගඩොල් රතු පාට අවක්ෂේපය. ඒකට හේතුව තමයි පේලින්ස් වල තියෙන කොප්ප. ඒ කොප්ප CuT2O බවට පත් වෙලා ඒක අවක්ෂේප වෙනවා. මේ CuO තමයි ගඩොල් රතු පාට අවක්ෂේපය. ඊළඟට එතකොට නිරීක්ෂණය හරි ගඩොල් රතු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. ඵලය තමයි CuO සහ මේකෙන් ලබා දෙන ඵලය CH3 CH2 මෙතන COO-. එතකොට ඵල දෙක තමයි මේවා. නිරීක්ෂණය තමයි ගඩොල් රතු පාට අවක්ෂේපය. ඊළඟ එක ගත්තම ඒකේ කියලා තියෙන්නේ CH3 CH. එතකොට මෙතන ත්‍රිත්ව බන්ධන තියෙනවා. ත්‍රිත්ව බන්ධන කාබන්ට හයිඩ්‍රජන් පරමාණුව බැඳලා තියෙනවා. ඔයාලා දන්නවා ත්‍රිත්ව බන්ධන කාබන්ට හයිඩ්‍රජන් පරමාණුව බැඳුනම මේ හයිඩ්‍රජන්ට ආම්ලික බවක් ලැබෙනවා. ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් තමයි මෙයා. එතකොට ඒක ප්‍රතික්‍රියා කළ තියෙන්නේ ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් එක්ක. එතකොට එතන ප්‍රතික්‍රියාවක් වෙනවා.
මොකද මේ හයිඩ්‍රජන් ආම්ලිකයි මෙන්න මේ සිල්ව කියන ලෝහය මගින් විස්ථාපනය වෙනවා. එතකොට අපිට ඵලය විදිහට ලැබෙනවා CH3 ත්‍රිත්ව බන්ධන කාබන් ත්‍රිත්ව බන්ධන කාබන් මෙතන හයිඩ්‍රජන් අයින් වෙලා සිල්ව බැඳෙනවා. එතකොට මේක සුදු පාට අවක්ෂේපයක්. එතකොට නිරීක්ෂණය තමයි සුදු පාට අවක්ෂේපයක් ලැබීම. ඵලය තමයි මේක. ඊළඟට තුන්වෙනි එක. ඒකේ කියලා තියෙන මෙහෙම සංයෝගයක් ගැන CH3 CH CH2 ප්‍රතික්‍රියා කරවල තියෙන්නේ ශාරීය KMnO4 එක්ක. එතකොට ශාරීය KMnO4 එක්ක ද්විත්ව බන්ධනයක් තියෙන. ඒ කියන්නේ ඇල්කීනයක් ප්‍රතික්‍රියා කරාම අපිට ලැබෙන සංයෝගයක් CH3 CHOH CH2OH කියලා. ඒ කියන්නේ මේ ද්විත්ව බන්ධන යුත් වෙලා ඒ කාබන් පරමාණු දෙකට OH කාණ්ඩ දෙකක් ආදේශ වෙනවා. එතකොට KMnO4 වල පාට දුඹුරු පාටට හැරෙනවා. එතකොට නිරීක්ෂණය තමයි දුඹුරු පාට ඒ කියන්නේ ද්‍රාවණයේ දුඹුරු පාටට හැරීම. එතකොට ඵලය තමයි මෙන්න මේ සංයෝගය. එතකොට මේක ඩයිෝල් එකක්. මොකද ඕල් කියන්නේ OH කාණ්ඩනේ. එතකොට OH කාණ්ඩ දෙකක් තියෙනවට අපි කියනවා ඩයිෝල් කියලා. ඩයිෝල් කියලා කියන්නේ. මේක ඩයිෝලයක්. ඩයිෝල ගැන A level වලට නෑ. ඒ ඇල්කීනයෙන් ඩයිෝල හැදෙනවා කියන එක විතරක් තියෙනවා. ඊළඟට හතරවෙනි එක. හතරවෙනි එක කියන්නේ CH3 CH2 COCl ප්‍රතික්‍රියා කරන්නේ lead nitrate ද්‍රාවණයක් එක්ක. CH3 CH2 COCl කියන එක lead nitrate එක්ක ප්‍රතික්‍රියා කරාම එතකොට මෙන්න මෙයා අම්ල ක්ලෝරයිඩයක් නේ. එයාගේ ව්‍යුහය මෙහෙමයි. මේ ක්ලෝරීන් පරමාණුවට ඇනායනයක් විදිහට ගැලවිලා යන්න පුළුවන්. එතකොට ඒක පහසුවෙන්ම සිදුවෙන ප්‍රතික්‍රියාවක්. මේ ඇනායනය ගැලවිලා යන එක. එතකොට මෙතන තියෙනවනේ ලෙඩ් අයන. එතකොට මේ ලෙඩ් අයන වලට මේ ගැලවිලා යන ක්ලෝරයිඩ් එක්ක බැඳිලා හදන්න පුළුවන් ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේපය. ලෙඩ් ක්ලෝරයිඩ් කියන්නේ සුදු පාට අවක්ෂේපයන්නේ. ඊළඟට අපි බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙනවා ප්‍රතික්‍රියා ටිකක් ප්‍රතිකාරකත් එක්ක දීලා ඒවයි ප්‍රධාන ඵලයේ ව්‍යුහය ලියන්න. ඒකයි මෙතන ප්‍රධාන ඵලය කියලා දීලා තියෙන්නේ. ආභික සංයෝග සිදු කරන ප්‍රතික්‍රියා ගොඩක් ඒවා ගොඩක් ඵල දෙන ඒවා. ඒ කියන්නේ එක ඵලයක් විතරක් දෙන ඒවා නෙමෙයි. එක විදිහේ ඵල ගොඩක් දෙන ඒවා තමයි ගොඩක් ප්‍රතික්‍රියා තියෙන්නේ. ඒකට ඒ වයින් ප්‍රධාන ඵලය තමයි අපි අහන්නේ. ඒ කියන්නේ 90ක් 95ක් විතර ලබා ගන්න පුළුවන් ඵලය ගැන තමයි අහන්නේ. මුලින්ම දීලා තියෙනවා මෙහෙම දෙයක්. පළවෙනි එක්කෙනා A මේ සංයෝගය ප්‍රතික්‍රියා කළ තියෙන්නේ බ්‍රෝමීන් දියරත් එක්ක. ඒකට කාබනික රසායන ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන් ඉගෙන ගන්න ප්‍රතික්‍රියාවක් තමයි. මේකෙදී ප්‍රතික්‍රියාවේ ඵලයේ විදිහට අපිට ලැබෙන සුදු පාට අවක්ෂේපයක් බ්‍රෝමීන් කාණ්ඩ 3ක් ආදේශ වුණා. දැන් මේ බ්‍රෝමීන් කියන කෙනා ඇරොමැටික් වලයක් එක්ක තිබ්බම ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා වෙනවා කියලා දන්නවනේ. හයිඩ්‍රජන් පරමාණුනේ මේ හැමතැනම තියෙන්නේ. මේ හයිඩ්‍රජන් පරමාණුව ගැලවිලා බ්‍රෝමීන් දාන කියන කැටායනය මේ හයිඩ්‍රජන් පරමාණුව වෙනකොට සම්බන්ධ වෙන එක තමයි වෙන්නේ. ඒක ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. මොකද ඉලෙක්ට්‍රොෆයිලයක් නේ බ්‍රෝමීන් දාන කියන්නේ. බ්‍රෝමීන් දාන හයිඩ්‍රජන් වෙනකොට ආදේශ වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. එතකොට මේ බ්‍රෝමීන් එක තැනකට විතරක් ආදේශ වෙලා නතර වෙන්නේ නැහැ. මේ NH2 කාණ්ඩය මේ ඇරොමැටික වලය ගොඩක් සක්‍රිය කරනවා. ඒක නිසා බ්‍රෝමීන් එක තැනකට ආදේශ වෙලා නතර වෙන්නේ නැහැ. තැන් තුනකටම ආදේශ වෙලා තමයි නතර වෙන්නේ. මේක තමයි ලැබෙන ඵලයේ view. එතකොට අපි B ප්‍රතික්‍රියාව ගත්තම B ප්‍රතික්‍රියාව කියන්නේ මෙහෙම කෙනෙක් ගැන C3CH2 COH එයා ප්‍රතික්‍රියා කරනවා ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක්ක. එතකොට මෙයා ඇල්ඩිහයිඩය. ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක්ක ප්‍රතික්‍රියා කරාම වෙන්නේ ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය වෙනවා. ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් ඔක්සිහරණය වෙනවා. එතකොට මෙයා ඔක්සිකරණය වෙලා හැදෙනවා CH3 CH2 CO O- කියන සංයෝගය. මෙතෙන්දී OH කියන එක කියලා කාබොක්සිලික් අම්ලයක් හදන්න බෑ. මොකද මාධ්‍ය භාෂ්මිකය. එතකොට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් වලට අදාළව සිල්වර් කියන එක ඔක්සිහරණය වෙනවා. සිල්වර් කියන එකේ තියෙන සිල්වර් ධනායනනේ. එයා ඔක්සිහරණය වෙලා සිල්වර් හැදෙනවා. සිල්වර් කියන එක රිදී පාටයිනේ. රිදී පාට නිසා මේ පරීක්ෂාවේදී සිල්වර් පරීක්ෂණ වලදී තැන්පත් වෙන නිසා
රිදී පාටට තමයි තැන්පත් වෙන්නේ. ඒකට අපි පරීක්ෂාවට කියන රිදී කැඩපත් පරීක්ෂාව කියලා. ඵලය තමයි මේක. ඊළඟට C ප්‍රතික්‍රියාව ගත්තම ඒකේ තියෙන්නේ මෙහෙම කෙනෙක්. N2Cl. N2Cl කියන එක අපිට දිගහැරලා ලියා ගන්න පුළුවන් මෙහෙම. මෙයා ධන එතන එක සැරේ උගලක් තියෙනවා. එතන මේ ධනාරෝපණය උදාසීන කරන් තමයි ක්ලෝරින් ඉන්නේ. N2Cl කියන්නේ මෙන්න මේ ව්‍යුහයට. මේක ප්‍රතික්‍රියා කරගෙන තියෙන්නේ ෆීනෝල් එක. ෆීනෝල් NaOH එක. ෆීනෝල් කියන්නේ මොකද්ද? හිම සංයෝගයන්නේ. මෙයා NaOH එක තිබ්බම මෙතන O- හදනවා. Na ධන. එතකොට මෙන්න මේ සංයෝගයත් එක්ක තමයි මෙයා ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. එතකොට අපිට ලැබෙනවා මේ ප්‍රතික්‍රියාවෙන් තව එකක් කියන්න ඕනේ මෙහෙම ෆීනෝල් කියන එක්කෙනා NaOH එක ප්‍රතික්‍රියා කරලා මෙතන ඇනායනයක් හදාගෙන තියෙන්නේ. මේ කියන ඇනායනය ප්‍රබල කරවන්න. මොකද මෙහෙම තිබ්බනම් මේකනේ ෆීනෝල් කියන්නේ. ඒතර NaOH තිබ්බේ නැත්නම් මෙහෙම තමයි තියෙන්නේ. ඒතකොට මේ තියෙන ඔක්සිජන්ට මේ කියන ඔක්සිජන්ගෙන් හදන්න පුළුවන් ඇනායනය. ඇනායනයක් නෙමෙයි නියුක්ලියෝෆයිලය. මේ කියන නියුක්ලියෝෆයිලට වඩා ප්‍රබලතාවය අඩුයි. ඒතර මෙයා NaOH එක ප්‍රතික්‍රියා කරලා මේ ඔක්සිජන්ට ඍණාරෝපණයක් අරගෙන තියෙන්නේ ෆීනෝල් කියන එකෙන් හදන නියුක්ලියෝෆයිලයේ ප්‍රබලතාවය වැඩි කරලා. එතකොට අපිට මේ දෙක ප්‍රතික්‍රියා කර එතකොට මෙන්න මේ සංයෝගයට නියුක්ලියෝෆිලික් ගුණ තියෙනවානේ. මේ සංයෝගයට ඉලෙක්ට්‍රෝෆිලික් ගුණ තියෙනවා. එහෙනම් මේ දෙන්නට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. එතකොට මෙයාගේ මේ එක බන්ධනයක් ගිහිල්ලා විවෘත වෙන්න පුළුවන් මෙන්න මේ නයිට්‍රජන්ට පහර දීලා. එතකොට මේ බන්ධනය මෙහෙට විවෘත වෙනවා. එතකොට හැදෙනවා මේ නයිට්‍රජන්ට එතකොට බැඳෙනවනේ මේ නයිට්‍රජන් බැඳෙනවනේ මෙයාගේ කාබන් පරමාණුවට. එතකොට අපිට හැදෙනවා සංයෝගයක් මෙහෙම. මේ ටික නියතයි. මෙන්න නයිට්‍රජන් තියෙනවා. මේ එක බන්ධනයක් විවෘත වෙන නිසා දැන් තියෙන දීප්ත බන්ධන. ඊළඟට නයිට්‍රජන් ඒ නයිට්‍රජන් බැඳිලා තියෙනවා මෙතන තියෙන කාබන්. කාබන්ට බැඳුනම කාබන් වලේ ඇරොමැටික ස්වභාවය පහු සම්පූර්ණ වෙනවා. O- එහෙම තියෙනවා. ඒකට මේක තමයි හැදෙන සංයෝගය. ඒක ඵලයේ විදිහට එන්නේ අපිට මෙන්න මේ සංයෝගය. ඊළඟට මේකේ ඍණාරෝපණය උදාසීන කරන්න සෝඩියම් ධනට පුළුවන්. මොකද මේ ෆීනෝලයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන සෝඩියම් වලනේ උදාසීන වෙලා තිබ්බේ. එහෙනම් මෙතන උදාසීන කරන්නේ සෝඩියම් එනවා. එතකොට ඒක හරි. ඊළඟට D සංයෝගය. D ප්‍රතික්‍රියාව. D ප්‍රතික්‍රියාව ගත්තම ඒක දීලා තියෙන්නේ CH3 CH2 C CH. එහෙම සංයෝගයක් දීලා තියෙන්නේ. ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ ඇමෝනිය උපක්ලෝරයිඩ් එක. මේ ප්‍රතික්‍රියාව කෙලින්ම තියෙන ප්‍රතික්‍රියාවක් ඇල්කයින් යටතේ ඉගෙන ගන්න. මේ ප්‍රතික්‍රියාව සිදු වුණාම අපිට කලින් වගේ හම්බුණා වගේ CH3 CH2 C ත්‍රිත්ව බන්ධන C මේ හයිඩ්‍රජන් වෙනුවට මෙතන තියෙන කොපර් පරමාණුක ආදේශ වෙනවා. මේක තමයි ලැබෙන සංයෝගය. ඊළඟට E ප්‍රතික්‍රියාව ගත්තම CH2 ත්‍රිත්ව බන්ධන CH2 ශාරීය KMnO4 එක්ක ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඒතර මේකත් අපිට කලින් වගේ හම්බුණා. ශාරීය KMnO4 එක්ක ඇල්කීනයක් ප්‍රතික්‍රියා කරාම ඒ ද්විත්ව බන්ධන විවෘත වෙලා කාබන් පරමාණුවකට OH දෙකක් සම්බන්ධ වෙලා ඩයෝල් එකක් හැදෙනවා කියලා තමයි මම කලින් කිව්වේ. එතකොට මෙතන ද්විත්ව බන්ධනය එක බන්ධනයක් බවට පත් වෙනවා. OH කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා. මේක ඩයෝල් එක. ඊළඟට ඩයෝල් එකක් කියන එක දැනගෙන ඉන්නම ඕනේ නැහැ. මේ සංයෝගය හැදෙනවා කියලා දැනගත්තම ඇති. එතකොට F කියන එක CH2OH CHOH CH2OH ප්‍රතික්‍රියා කරන්නේ CH3COCl එක. එතකොට මෙයා අම්ල ක්ලෝරයිඩය. මේවා ඇල්කොහොල. ඒකට අම්ල ක්ලෝරයිඩයේ මේ ක්ලෝරීන් කියන නියුක්ලියෝෆයිලයේ වෙනුවට මේ ඇල්කොහොල වලින් හදාගන්න පුළුවන් නියුක්ලියෝෆයිල මේ චයින් කරලා අන්න ඒ නියුක්ලියෝෆයිල මෙතන තියෙන ක්ලෝරීන් වෙනුවට බැඳෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මෙයාගේ ක්ලෝරීන් අයින් වෙලා මෙහෙම කෙනෙක් හැදෙනවා කියලා. CH3CO ධන. ඒක ක්ලෝරින් ඍණ එදිර අයින් වුණා මෙතන ධනාරෝපණයක් ඉතුරු වෙනවා. එතකොට මෙන්න මේ ඔක්සිජන්ට මේ ධනාරෝපණයට පහර
දීලා හදන්න පුළුවන් සංයෝගයක් මෙහෙම. මේ ඔක්සිජන් එක මේ අණුවකට පහර දෙනවා මේ අණුවකට. උඩ හැදෙනවා O. මේ ධනාරෝපණය වෙලා තිබ්බ කාබන් පරමාණු ඔක්සිජන්ට බැඳෙනවා. හයිඩ්‍රජන් අයින් වෙනවා. CCH3. ඒ වගේම මෙතනත් තියෙන ඔක්සිජන් පරමාණුවක්. එයාටත් පුළුවන් COCH3 ධනයකට පහර දෙන්න. ඒ වගේම මෙතන තියෙන කෙනාටත් පුළුවන් එහෙම පහර දීලා COCH3 කියන කොටස සම්බන්ධ කරගන්න. ඒතර අපිට ලැබෙනවා මේ වගේ ඵලයක්. හරි. ඊළඟට තියෙන්නේ FG. G කියන ප්‍රතික්‍රියාව. G කියන ප්‍රතික්‍රියාවේ දීලා තියෙනවා CH3 CH2 CO NH2 එන සංයෝගය ප්‍රතික්‍රියා කරලා තියෙනවා තනුවක NaOH එක රත් කරද්දී. මේ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ මෙන්න මේ කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්නයක් මේක. ඒකෙදි NH2 කාණ්ඩය මෙතන නියුක්ලියෝෆයිල් විදිහට බැඳලා තියෙනවා. මෙතන තනුක NaOH තියෙන ඊට වඩා ප්‍රබල නියුක්ලියෝෆයිලයක්. NH2 කියන නියුක්ලියෝෆයිලට වඩා OH කියන නියුක්ලියෝෆයිල් වල ප්‍රබලයිනේ. එහෙනම් OH ට පුළුවන් වෙන්න ඕනේ NH2 කලවල දාලා මෙතෙන්ට OH සම්බන්ධ වෙන්න. ඒක තමයි මෙතෙන් වෙන ප්‍රතික්‍රියාව. OH කියන්නේ ප්‍රබල නියුක්ලියෝෆයිලයක් නිසා NH2 අයින් කරලා OH මෙතෙන්ට බැඳෙනවා. එතකොට අපිට ලැබෙනවා CH3 CH2 CO OH කියන සංයෝගය ලැබෙන්න ඕනේ. ඒත් ඊට පස්සේ බලන්න දැන් මේක කාබොක්සිලික් අම්ලය. මෙතන තියෙනවා මාධ්‍ය තනුක NaOH. තනුක NaOH කියන්නේ භාෂ්මයක් කාබොක්සිලික් අම්ල කියන්නේ අම්ලයක්. එහෙනම් මේ දෙක අපහු ප්‍රතික්‍රියා වෙලා අපිට ලැබෙනවා කාබොක්සිලික් අම්ලයේ ඇනයනය COO- Na+. මේක කාබොක්සිලික් අම්ලයක් විදිහට ලිව්වොත් වැරදි. මොකද මේ මාධ්‍ය භාෂ්ම නෑනේ. එහෙනම් කාබොක්සිලික් අම්ලයක් විදිහට තියෙන්න බෑ. එහෙනම් මේ කාබොක්සිලික් අම්ලය භාෂ්මයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන්න ඕන කාබොක්සිලික් අම්ලයේ ඇනයනය. ඒතර මෙන්න මේක තමයි උත්තරේ විදිහට ලියන්න. මේක ලිව්වොත් හරි. ඊළඟට H කියන ප්‍රතික්‍රියාව H ප්‍රතික්‍රියාවේදී වෙන්නේ මෙහෙම CH3 C CH3 CH3 OH ප්‍රතික්‍රියා කරලා තියෙනවා සාන්ද්‍ර HCl නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ්. සාන්ද්‍ර HCl නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරාම ඇල්කොහොලයක් අපිට වෙන්නේ මේ ඇල්කොහොලයේ තියෙන OH කියන නියුක්ලියෝෆයිල ඉවත් කරලා සාන්ද්‍ර HCl වල තියෙන ක්ලෝරයිඩ් කියන නියුක්ලියෝෆයිල මෙතන බැඳෙනවා. ඒ කියන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. නියුක්ලියෝෆයිලයක් තමයි හෝමාරු වෙන්නේ. ඒක වෙන්නේ ආදේශ වීම. කෙනෙක් අයින් කළා තමයි අනිත් එක්කලා බැඳෙන්නේ. එහෙනම් මේක නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක්. ඒතර මේකෙදි ඵලයේ විදිහට අපිට ලැබෙනවා CH3 CH3 OH වෙනකොට Cl බැඳෙනවා. මේක තමයි ඵලය. තෘතීයක ඇල්කිල් හෙලයිඩයක් තමයි අපිට ලැබෙන්නේ. ඊළඟට I කියන ප්‍රතික්‍රියාව. I ප්‍රතික්‍රියාවේ තියෙනවා ඇරොමැටික් වලයක් ඒකාදේශිත ප්‍රතික්‍රියා කළ තියෙන්නේ බ්‍රෝමීන් ෆෙරික් බ්‍රෝමයිඩ් කියන සංයෝගයත් එක්ක. මේකෙදි වෙන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. මේ බ්‍රෝමීන් කියන්නේ මෙහෙම කෙනෙක්නේ. මෙයාගේ ප්‍රේරණය වෙන්න පුළුවන් ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන කියලා ආරෝපණය. මේ ඩෙල්ටා ධන කියන එක්කෙනාට පුළුවන් මෙන්න මේ කියන බන්ධනයකට පහර දීලා එතන තියෙන හයිඩ්‍රජන් පරමාණුවනේ. ඒක හයිඩ්‍රජන් පරමාණුවක් අයින් කරලා හයිඩ්‍රජන් පරමාණු වෙනුවට බ්‍රෝමීන් ධන කියන කැටයනයට බැඳෙන්න පුළුවන්. එතකොට මේ මෙතිල් කාණ්ඩයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතිල් කාණ්ඩය කියන්නේ ඕත පැරා යොමුකාරකයක්. එතකොට ඕත පැරා යොමුකාරකයක් වුණාම ඕත කියන්නේ මෙතන, පැරා කියන්නේ මෙතන. එක්ක මෙතන තියෙන හයිඩ්‍රජන් නැත්නම් මෙතන තියෙන හයිඩ්‍රජන් තමයි අයින් කරලා බ්‍රෝමීන් බැඳෙන්න ඕනේ. එහෙනම් ලැබෙන ඵල වෙන්නේ මෙතනනේ මේ කාණ්ඩය තියෙන්නේ. මෙතන ඕත ස්ථානයට බැඳෙන්න පුළුවන් බ්‍රෝමීන්. එහෙම නැත්නම් පැරා ස්ථානයට බැඳෙන්න පුළුවන් බ්‍රෝමීන්. එතකොට මේ ඵල දෙක තමයි එක් ප්‍රතික්‍රියාවෙන් ලැබෙන්නේ. ඊළඟට අන්තිම ප්‍රතික්‍රියාව J කියන ප්‍රතික්‍රියාව. ඒක දීලා තියෙනවා මෙහෙම සංයෝගයක් CH3 H CH2Br ප්‍රතික්‍රියා කරලා තියෙනවා මධ්‍යසාරීය KOH එක. මධ්‍යසාරීය KOH එක ඇල්කිල් හෙලයිඩයක් ප්‍රතික්‍රියා කරාම වෙන්නේ මෙතන තියෙන බ්‍රෝමීන් පරමාණුව මෙතන තියෙන හයිඩ්‍රජන් පරමාණුව එක්ක වෙලා HBr කියලා එකක් අයින් වෙනවා. එතකොට
මේ කාබන්ට මේ කාබන් දැන් මේ කාබන්ටනේ බ්‍රොමීන් බැඳලා තියෙන්නේ. ඒකට ඒ කාබන්ටම බැඳිච්ච හයිඩ්‍රජන් එකක් නෙමෙයි අයින් වෙන්නේ. ඒට ආපද කාබන් පරමාණුට බැඳිච්ච හයිඩ්‍රජන් එක තමයි අයින් වෙන්නේ. ඒතර මෙතෙන්දී බ්‍රොමීන් බැඳලා තියෙන මේ කාබන්ට ඊට ආපද කාබන් කියන්නේ මෙයා. එයාට බැඳලා තියෙන හයිඩ්‍රජන් මෙයා. එහෙනම් මේ හයිඩ්‍රජන් පරමාණුවයි මේ බ්‍රොමීන් පරමාණුව තමයි අයින් වෙන්නේ. ඒතර අපිට හැදෙන සංයෝගයක්. ඒ දෙක අයින් වුණාම අදාළ කාබන් පරමාණු දෙක අතර ඍතු බන්ධනයක් ඇති වෙනවා. C CH2 CH3 මේක තමයි ප්‍රතික්‍රියාව.